අයිබෝවන් යථාර්ථය ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායෙන් ඔබට ගිය ප්‍රථම රියැලිටි දේශපාලන සංවාදයට අපි ඔබව ආදරයෙන් පිළිගන්නවා. එක් රටක් එක් නීතියක්. සෑම දේශපාලන පක්ෂයකම ප්‍රතිපත්ති මාලාවේ පළවන අංගයයි. නමුත් එය බොහෝ දේශපාලඥයින් මගින් සෑම පක්ෂයකම වාගේ මේ දවස්වල කොවිඩ් එකත් එක්ක අමුවේ උල්ලංඝනය කරන බව අපිට පේනවා. මේ නීති ස්ථාපිත කරන්න ඕනේ කට්ටිය සෞඛ්‍ය නිලධාරීන්, පොලිසිය සහ හමුදාව නිහඬයි. නමුත් යථාර්ථය මෙහෙවන ජාතික හඬ නිහඬ වෙලා නැහැ. ජාතික හඬ කියන්නේ ස්වාධීන සංවිධානයක්. එය රටේ මහ ජනතාවගේ හඬ අවදි කරන, ඒ වගේම දැවෙන ජාතික ප්‍රශ්නවලට ක්‍රියා කරන සංවිධානයක්. මේ දවස්වල දැවෙන ජාතික ප්‍රශ්නය තමයි ළඟදිම එන්න තියෙන මහා මැතිවරණය. You are now muted. මේක තියන්න ඕනේද කියලාත් සමහර අය මේ දවස්වල ප්‍රශ්න කරනවා. ආයෙත් අපි පත් කරගත යුත්තේ පරණ කට්ටියමද? එහෙම නැත්නම් අපි අලුත් මුහුණු මේ පාර පත් කරගමුද? ඒ අලුත් අය කවුද? ඒ අයට වගවීමක් කරන්න පුළුවන්ද? ඒ අයව හඳුනා දෙන්න ප්‍රථම වතාවට ඔබව නියෝජනය කරන්න බලාපොරොත්තු වෙන, දියවන්නාව තරණය කරන්න බලාපොරොත්තු වෙන ඒ අපේක්ෂිකාවන්ව හඳුන්වා දෙන තලය තමයි යථාර්ථය. මේ ඔබේ අවස්ථාව. ඒ අයගෙන් ප්‍රශ්න කරන්න, විමසන්න. ඒ අය සුදුසුද Taman වෙනුවෙන් නියෝජනයක් කරන්න කියන එක අද තීරණය කරගත්ත හැකියි. එනිසා අපි මේ සංවාදයට යොමු වෙමු. පොඩි අවවාදයක් කරන්න කැමති. අපේ පොඩි නීතියක් තියෙනවා. අපි කවුරුත් වැඩිහිටියන් නිසා අපි සංවරව මේ සංවාදය කරමු. කිසිම කෙනෙකුට පෞද්ගලිකව හෝ පක්ෂයකට නිග්‍රහ වෙන විදිහට යමක් කියන්න එපා. එහෙම කිව්වොත් ඒ කියන කෙනාගේ පෞද්ගලික වගකීම මිසක් අපේ ජාතික හඬේ වගකීම නොවේ. එහෙනම් මම මේ තලය බාර දෙනවා මා මිත්‍ර මගේ සහෝදරිය, ආදරණීය සහෝදරිය සොරායා මරිකාඩීන්. ඇය වෘත්තියෙන් නීතිඥවරයක්. ඒ වගේම සම්මානනීය අන්තර්ජාතික සමාජ ක්‍රියාකාරිනියක්. ඇයත් අපිත් මේ දවස්වල කාන්තාවන්ව නායකත්වය වෙනුවෙන්, විශේෂයෙන් දේශපාලන නායකත්වයක් වෙනුවෙන් අපි ඒ අයව උගන්වනවා, ට්‍රේන් කරනවා. ඒ නිසා මම ඇයට ආරාධනා කරනවා මේ ඉතුරු කොටස කරන්නයි කියලා. සොරායා. ස්තුතියි මා මිත්‍ර යෙහෙලිය තුෂ් වික්‍රමනායක. කාන්තාවන් සහ දේශපාලනය කියනකොට නිකන් මිහිරි මේ සින්දුවක් අහනවා වගේ. හරි කැමති ඒ වචන දෙකට මම. තුෂ් වික්‍රමනායක අය වෛද්‍යවරයෙක්. සමාජ ක්‍රියාකාරිනියක්. විශේෂයෙන් ළමා සහ කාන්තා අයිතීන් ගැන. ළමා හිංසනයට තිත පදනමේ ආරම්භික சபாபதினி ඇයයි. ஸ்துதி துஷ். வணக்கம் அன்பர்களே. யதார்த்த எண்கள் முதல் நிகழ்ச்சி. இந்த நிகழ்ச்சியில் நாங்கள் எதிர்கால அரசியல்வாதிகளை நேர்காணல் இன்டர்வியூ செய்வோம். ஸ்ரீலங்கால அரசியல்வாதிகள் இன்றைக்கு பொறுப்பு குறவு. அவங்களோட பொறுப்பு இருக்கு. அவங்களோட கட்சியில் தலைவருக்கு மாற்றம். இது எங்கள் நாட்டுக்கு தீய செய்தி. இட்ஸ் வெரி பேட் நியூஸ். there's lack of accountability. இந்த நிரலின் எங்கள் நோக்கம் அரசியல் கலாச்சாரம், புதிய அரசியல் கலாச்சாரம் ஒன்று உருவாக்க. அதுக்காக நீங்க வேணும் அரசியல்வாதிகள் தேர்வு. இந்த விஷயத்துக்கு ரெண்டு இஷ்யூஸ் நீங்க நினைவு பண்ணிக்கொள்ள வேணும். ஒன்று, நீங்க பாராளுமன்றத்துக்கு அனுப்புற அரசியல்வாதி உங்களோட எதிர்கால பார்வை அவங்களுக்கு இருக்கா? எதிர்கால பார்வை. டு யூ ஷேர் a common vision? உங்களுடைய எதிர்கால பார்வை உங்களுக்கு தெரியுமா? அதை நாங்க கதைக்கணும். அது வேறொரு ஷோ ஒன்றுல. பட்
there should be a common vision. ரெண்டு ஒருவருக்கு ஒருவார பொறுப்பு இருக்கா, holding each other accountable. இந்த அரசியல்வாதிகள் பாராளுமன்றத்தில் உங்களுக்கு ஆக என்ன செய்வார்கள் என்று நீங்க உங்களுக்கு தெரியுமா? அதை நீங்க கேட்கணும், அதை நீங்க பார்க்கணும். இனி நாங்க உங்களுக்கு சொல்றது இந்த விஷயத்த இந்த 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 முதல் நிகழ்ச்சிகளை எங்களோட சேர்ந்து பாருங்கள். உங்களுக்கு கேள்வி இருந்தா கேளுங்கள். நன்றி. இப்போது நான் එංගල් මම දැන් මගේ අනිත් යෙහෙළිය සහ මිතුරිය ඔබට හඳුනා දෙනවා. ඇගේ නම මනු තිසේරා. මනු තිසේරා sannivedanaya සහ උදේශනය පිළිබඳ විශේෂඥයෙක්. ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ නිරන්තරයෙන්ම තමන්ගේ හඬ අවදි කරන සමාජ ක්‍රියාකාරිනියක්. මනු Thank you, Soraya. Ayubowan and good evening to all our listeners and viewers. Welcome to Yatharthaya, Sri Lanka's first non-traditional political talk show. This is the second in the series. We just started the program yesterday and had an amazing program with a very promising young politician. As you may have already known, that Jathika Handa is an independent platform that was established to give the space and opportunity for citizens to voice their concerns over issues of national interest. What we've seen in the recent past, which has been evolving for some time, is this whole distancing between politicians, political leaders, and citizens. So what Jathika Handa thought was to introduce the platform that would enable the politicians to come closer to people, to understand the citizens' voice, and for people to give an opportunity to voice out their questions and receive feedback so that they can work more closely together. So at this general elections 2020, we invited the first-timers contesting for the general elections to come to this forum, talk about their visions, demonstrate their capabilities so the voters can make sound judgment whom I should vote. Should I vote for him or her? Should I not? So this is a forum. So sit back, relax for the next 1 or so hours. Ask questions, listen to them, get engaged, and get ready for Yatharthaya. Tush. බොහොම ස්තුතියි සොරායා මනු. මේ සංවාදය කොටස් තුනකින් සමන්විතයි. අපි අවසාන කොටස ඔබට වෙන් කරලා තියෙනවා ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ඒ වගේම මේ විශේෂාංගයක් තියෙනවා. ප්‍රථම වතාවට කවදාවත් වෙච්ච නැති දෙයක් තමයි මෙහෙයවන්නන්ගෙන් අපේක්ෂකයාටත් ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ නිසා රැඳී සිටින්න. අපේ පුරවැසි අයිතීන් වගකීම් මෙන්න මේවයි කියන එක අපි පෙන්වලා දෙමු රටටම. හොඳයි. අපි පටන් ගමු එහෙමනම්. අපේ දෙවනි ආරාධිත අමුත්ත, අපේ දෙවනි අපේක්ෂකයා කාටවත් මෙයා නුපුරුදු කෙනෙක් නන් නෙවෙයි හැබැයි. පරිසර විද්‍යාඥයෙක්, ආචාර්යවරයෙක්, ඒ වගේම අවුරුදු 25කට පස්සේ ජනාධිපතිවරණයකදී ශ්‍රී ලංකාවෙන් තරඟ කරපු එකම කාන්තාව. මෑය ආචාර්ය අජන්තා පෙරේරා මහත්මියයි. අජන්තාගේ කැමරා එක වැඩ කරන්නේ නැද්ද දන්නේ නැහැ. Ajanta admin පොඩ්ඩක් Ajanta is there කැමරා එක දාගන්න ඕනේ. ඊයේත් අපිට පොඩි ප්‍රශ්නයක් තිබ්බා, අදත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා වගේ නැවත වතාවක්. හරි, ඒ ප්‍රශ්නේ විසඳ ගන්නකම්
අපි පොඩි පිළිසඳරක යෙදමු. අජන්තාව එක් කරගන්න බලන්න කරුණාකරලා ඇඩ්මින්. ඉතින් මනු සොරායා මොනවාද මේ දවස්වල අහපු අලුත්ම තොරතුරු? දැවෙන තොරතුරු. you know චුෂ් දැවෙන තොරතුරු හැමදාම ගැහණියක් වශයෙන් සාමාන්‍යයෙන් කියන ටී පැකට් එකක් වගේ කියලා වතුර ඇතුලේ දැම්මම තමයි පාට වැඩි වෙන්නේ. සැර වැඩි වෙන්නේ. ඉතින් ඒ වගේ තමයි දැවෙන තොරතුරු මැත්තේ අපි we try to come to a space where we are not only burning dousing fires in our homes but in our nation and trying to yes so it's a continuing okay, so we got visual. Yes, that is very true, Soraya. Every day is a davina. Every day is a struggle for most women in our country and around the world. So you're absolutely true. So we are so delighted. Api bohom adaren gauraven ඔබතුමියව පිළිගන්නවා ආචාර්ය අජන්තා පෙරේරා. අයිබෝවන් මැතිණියනි. අයිබෝවන්. ඉතින් අයිබෝවන්. මම හිතන්නේ අපි කිව්වා මේ යථාර්ථය මේ මහා මැතිවරණයට ප්‍රථමයෙන්ම ඉල්ලන කට්ටියව තමයි අපි මේකට සංවාදයට ඉදිරිපත් කරගන්නේ කියලා. ඉතින් ඔබතුමිය මහා මැතිවරණයට ඉස්සෙල්ලාම ඉදිරිපත් වුණාට රටට නම් ඉස්සෙල්ලා ඉදිරිපත් වුණ කෙනෙක් නෙමෙයි. රට මම හිතන්නේ ඔබතුමිය ගැන හොඳට දන්නවා. ඒ නිසා ඔබතුමියට මොකද්ද දැන් තියෙන්නේ? අපි ඔබතුමියට අජන්තා කියලා කියන්නේ ඔබතුමිය කියන ටික සීරියස් වැඩි වගේ. අජන්තා කිව්වොත් හොඳයි කියලා මම අජන්තා කියන්න. ඕකේ. අජන්තාට මොකද්ද දැන් හිතෙන්නේ ජනාධිපතිවරණයකට ඉල්ලලා තරඟ වැදිලා දැන් මහමැතිවරණයකට තරඟ වැදෙනකොට ඔබට තියෙන ලොකුම චැලෙන්ජ් එක in Sinhalese අභියෝගය ලොකුම අභියෝගය මොකක්ද කියලාද හිතෙන්නේ ඔබතුමියට? ඔව් මං හිතන්නේ මෙතෙන්දී ජනාධිපතිවරණයකට වඩා Ajanta, your mic's gone now. Could you press on your mic please? ජනාධිපතිවරණයකට වඩා පාර්ලිමේන්තු මැතිවරණයක I can hear. තියෙන We still can't hear you. අභියෝගය තමා මං හිතන්නේ Still can't hear you. Tush, I can hear her very clearly. Can you hear me now? No, we can't hear I you. do. Can the admin please help? We had the same issue yesterday. We can't hear you yet. Can you hear me now? I do, all the way in Los Angeles. All right. Shall Wait, I continue? we can't hear you. Your mic. Can you my turn mic's on. off your mic and turn back on? Not your camera, just your mic. That's it. Now She's try okay. again. Let her speak. Back on. Yeah, she's okay. Now speak. Can you hear me now? Yes. No, it's not working. Can you hear me? Can you Can you give me a thumbs up if you can hear me? Yeah, I can hear you. We can't I hear can you. Tush, can you? Have a technical glitch. I can't seem to hear anyone now. Tush, you better. Manu, I can't hear you. I can Soraya, hear. I can't hear you. I can hear. Can't hear. I can also hear them. Maybe the glitch is on your side, Tush. Take a look. Can you hear me? I can hear Dr. Ajanta clearly. I can hear Manu and I can hear myself. So, Shall I continue? or- Hello? Yeah, Yeah. please continue. Yeah. please continue. Yes. Okay. මං හිතන්නේ පාර්ලිමේන්තු මැතිවරණයකදී තියෙන ලොකුම අභියෝගය තමා අපේක්ෂකයන් රාශියක් ඉන්නවා, පක්ෂ රාශියක් තියෙනවා. එතකොට අපි ගත්තොත් දිස්ත්‍රික්කයේ කියලා ගත්තොත් නැත්නම් කොළඹ දිස්ත්‍රික්කයේ තුල අපේක්ෂකයන් රාශියක් ඉන්නවා.
එතකොට ඔවුන්ගේ ඔවුන් ඉදිරිපත් කරන කරුණු කා ඔවුන්ගේ පසුබිම් හුඟක් වෙනස්. ඉතින් එතකොට ජනතාවට තීන්දුව තීරණය කරන්න වෙනවා මේ අය අතුරින් මං මෙතෙන්දි වැටම දෙයක් මම හිතන්නේ ශීනේ. මොකද ජනතාව ඉස්සෙල්ලාම තීන්දුව තීරණය ගන්න පක්ෂයේ පිළිබඳ. ඊළඟට තමයි අපේක්ෂකයන් ගැන තීන්දුව තීරණ ගන්න. ඒ නිසා මෙතෙන්දී ජනතාව එක පක්ෂයක් තෝරගන්නවා. ඊළඟට ඒ පක්ෂයේ තුලින් ඉන්න පිරිස තෝරගන්නවා. කාවද තෝරගන්නේ කියන එක. මම විශ්වාස කරන දේ සාමාන්‍ය ජනතාව කරන දෙයක් තමයි අලුත් කෙනෙක් ඉදිරිපත් කරගන්න. අලුත් පාර්ලිමේන්තුවට වන්න යම් උත්සාහයක් දරනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ අභියෝගයේ වශයෙන් ගත්තොත් මම විශ්වාස කරන දේ තමයි ජනාධිපතිවරණයේදී ගොඩාක් රට වටේම ඇවිදින්න ඕනේ. ගොඩක් අයත් එක්ක කතා කරන්න ඕනේ. ජනාව තුල හැඟීමක් එන්න ඕනේ. ඔබ ඇත්තටම එකම විශිෂ්ට නායකයෙක් කියලා. නමුත් පාර්ලිමේන්තු මැතිවරණයකදී ජනතාව ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබ ප්‍රතිපත්ති වෙනස් කරමින් එහෙම හරි ප්‍රතිපත්ති ගෙනමින් ජනතාවට සුභසිද්ධිය සලසන එකට එකතු වැඩ කරන්න පුළුවන් කෙනෙක් ගන්න. ඒ නිසා මම හිතන්නේ ජනතාව ජනාධිපතිවරයෙකු දිහා බලන හැටි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් දිහා බලන හැටි වෙනස් තියෙනවා. Okay, ස්තුතියි Dr. Ajantha. අපි මම මේ මාමිත තුෂ් නැවත එනතෙක් තව ප්‍රශ්නයක් ඔබෙන් අහන්න කැමතියි. සාමාන්‍යයෙන් කියනවා if you want something said ask a man, if you want something done ask a woman. කියන්නේ යම් කිසි දෙයක් කියන්න ඕන නම් පිරිමේට කියන්න, යම් කිසි දෙයක් කෙරෙන්න ඕන නම් ඒක ගැහණියකට කියන්න කියලා. ඉතින් මා ඔබ ඉතාම ආදරයෙන් මේ සංවාදයට සහ ඔබේ දේශපාලන ගමනය ගැන හරිම උනන්දුයි. මේ ගැහණි මේ like a woman to like a female interest in this issue. Also, in addition, of course, you're one of the most highly qualified members we are going to have produced. In terms of that, there is a push for global leadership for women. All over the world, we say women's responses, even in this era of a pandemic, has been exemplary, has been effective, has been powerful. Like from New Zealand to Finland to Taiwan to Germany, we have the proof. But in Sri Lanka today, even though we produced the first female prime minister, we are still struggling in a very big way, where today women are given a quota, like a handout, and that too at a very low tier of provincial councils. So if you are elected, when you are elected, may I clarify when, will that be on your agenda to push for more women in parliament, not only just in local government, because the quota is very low now? Thank you. Yeah, I think one of the key factors that like even before I go to the parliament, right now as I'm running my campaign, I have made sure that the people who lead in my campaign are women. Because one of the most important thing is that you need leadership qualities within it. And so I have already started that. I have started it as a kind of like sitting and discussing with women, inviting women for leadership programs. And also in my campaign, I'm actually using a lot of women. And one of the things that I tell them is, look, okay, let's see, if I go to parliament, and there is also the Pradesh Sabha, the local authority elections coming up, and I would like you to consider that fact at the back of your mind as you are helping me, because it's very important that they get trained. Training is very, very important in the field, because very often women find it very difficult in a campaign to be part and parcel of this hard work. It's real hard work in a campaign. I know there's a lot of issues that you need to look at. So I have really already started my training of women, because I believe until and unless you train them in the field,
you personally teaching them, encouraging them. It's very difficult to do that once you're inside the parliament, because once you're inside the parliament, you would have so many things to handle, and you would have a whole heap of affairs that you need to look after. I started having fun with it. I really made sure who are voting me are women, and they're good. So what I'm hearing is you're saying train for leadership, don't wait till the time comes, be prepared and have a larger vision, not just Exactly. local but parliament. Thank you. Tush? Hi, I lost you guys for a moment. මට පොඩ්ඩක් තාක්ෂණික දෝෂයක් අද මටම වුණා. සමාව වෙන්න ඕනේ කට්ටිය. Back in the game අජාන්තා. So මට පොඩි ප්‍රශ්නයක් තව තියෙනවා. දැන් ඔබතුමිය කියනවා අජාන්තා කියනවා දැන් මේක හරි ටිකක් අමාරු කාර්යයක්. මේක දැන් ඉඳලා පටන් ගන්න ඕනේ. මේක ලේසි පාසු කාර්යයක් නෙමෙයි කියන එක. ඒ වගේම මම ඇහුවා තරුණ නායකින්ගෙන් මේ දවස්වල මේ ඇයි ඕගොල්ලන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් උනේ නැත්තේ කියලා. ඒගොල්ලෝ දැනටමත් අර දේශපාලනයේ නියලී ඉන්න අය නමුත් මේ පාර ඡන්දෙට ඉදිරිපත් උනේ නැත්තේ කියලා ඇහුවහම මට දුන්නේ උත්තරේ තමයි හරි වියදමක් දරන්න වෙනවා කියන එක. මට පේන්නේ නැති හැටිද නැත්නම් කැමරාවට මොන හරි වෙලාද අජාන්තගේ? අජාන්තේ නෝ ඕකේ. හරි සෑහෙන වියදමක් දරන්න ඕනේ. මිලියන 25ක්වත් ඕනේයි කියලා කිව්වා මේ මහ මැතිවරණයකට ඉදිරිපත් වෙන්න. ඒ නිසා මේ මම අහන්න කැමති අජාන්තගෙන් මේ තරම් වියදමක් මොනවටද මේ තරම් වියදමක් යන්නේ? එහෙමනම් යනවනම් ඔබතුමිය කොහොමද දැන් අජන්ත කොහොමද මේක කරන්නේ? මිලියන 25ක් කියන්නේ කොස්සට කජුවට වගේ දෙයක් නෙමෙයි. මම හිතන්නේ වියදමක් දරන්න වෙනවා කියන එකේ තේරුම තමයි ඇත්ත. තමන් කියන මිනිසුන්ට හඳුන්වලා දෙන්න, ඒ වගේම තමන් අද තියෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයට අද තියෙනම ලොකු තරඟ. මොකද අපි මතක තියාගන්න අවශ්‍ය දේ තමයි සමහර අය උත්සාහ කරන දේ තමයි ගොඩාක් සල්ලි කරලා ඒ කියන්නේ You are now muted. ඒක අවශ්‍ය දේවල් දැන් ඉඳලම තංගලන්ට පොරොන්දු වෙලා නොයෙකුත් දේ දෙනවා. ඒ වගේම කටවුට්ස් ගහ තමන් කරන බව නෙලා මේ වගේ වේදීන් තමයි හුඟක් අය ආදර්ශ පාලනයට ඇතුල් වෙන්න උත්සාහ කරන්නේ. හැබැයි මම දකින දේ තමයි අපි ඇත්තටම මිනිස්සුන් විශේෂයෙන් මම ඔබතුමියන්ලාට ස්තුතිවන්තව මේ වගේ වැඩසටහනක් කිරීමෙන්. මොකද අද අපේ රටේ අවශ්‍යලා ජනතාව හිතදී වෙනස් කිරීමක් අපිට අවශ්‍ය වෙනවා. මොකද ඒකට හේතුව මම ජනාධිපතිවරණයේ දැක්ක දෙයක් තමයි මේක පාර්ලිමේන්තු මැතිවරණයේ දකිනවා. ඒ තමා මේ ජනතාව කාව හරි කරගන්න උත්සාහ කරනකොට මන් තනිව හිතා තීන්දුව తీරන ගැනීමේ ශක්තියක් තවමත් අපේ රටේ ජනතාව තුල නැහැ. හුඟක් වෙලාවට ඒ අය කරන්නේ කවුරු හරි කියන කෙනෙක්ට තමයි ඡන්දෙ දෙන්න උත්සාහ කරන්නේ. ඒ වගේම තමයි යමක් දෙන කෙනෙක්ට. දැන් අය මට මතකයි පහුගිය කාලේ තිබිච්ච හැබැයි දැන් නැහැ. ඒක ගොඩාක් හොඳම තමයි බස් වලින් මිනිස්සු අරන් ගිහිල්ලා කොහේ හරි පාක් එකක මිනිස්සු පුරවලා ඇයට නොයෙකුත් දේශන පවත්වලා අන්තිමේදී ඒගොල්ලන්ට බොන්න යමක් කන්නක් දීලා එයාව සතුටු කරලා ඡන්දෙ ගන්න එක. මම වෛරස් එක ඇතරම COVID-19 ඉතාමත්ම ලොකු දෙයක් අපේ රට වෙනුවෙන් කරා. මොකද ඒකට මේ ස්තරේ මේ පාර්ලිමේන්තු වලට ජන මිනිස්සුන්ට රැන්න විදියක් නැහැ. ඉතින් ඒ නිසා පැකට් බෙදන්න විදියක් නැහැ. ඒ වගේම බස් වලින් ගෙනියන්න විදියක්. ඉතින්නේ මැතිවරණයකදී හුඟක්ම වියදම් සඳහා
නමුත් ඊළඟට අද මේ සැරේ දේවා අපිට ලොකු කටවුට්ස් ගායිතියක් නෑ ඒක තහනම් කළා තියෙනවා මම නමුත් දකින්න පාරේ යනකොට ඒ කටවුට්ස් තියෙනවා මේ වගේ පරිසරයට විනාශකාරී දේවල් අතලා තියෙනවා මේ මැතිවරණේ ඉතින් මම දැන් ඉස්සර නමුත් දැන් වියදම තරමක් දුරට අඩු කරගන්න ක්‍රමයක් තියෙනවා දෙයක් කිව්වොත් ඒක තමයි මැතිව කාර්යාලයෙන් මම ඉස්සරත් ජනපනේ කරුණ කරලා මේ අතරවල ඇඩ්වර්ටයිස්මන්ට් මේ මිල පාලනය කරන්න. ඒකද පාරිභෝගික පනතනුව ඒ අයට පුළුවන් මිල පාලනය කරන්න. ඒකද ලොකු මිලක් ඉල්ලුවාම ඇඩ්වර්ටයිස්මන්ට්ස් වලට පත්තරවල එහෙම නැත්නම් ටීවී ඇඩ්ස් වලට මෙන්න මේවට තමයි විශාල වියදමක් කියන්නේ. ඉතින් මම හිතන්නේ වරණ කාර්යාලයට පුළුවන් වුණොත් ඒ කාර්යභාරය කරන්න. මම හිතනවා මෙවර මැතිවරණයට එතන වියදමක් යන්නේ නැහැ කියලා. වෙන්දට වඩා අර මම කියපු කාරණා මත. හොඳයි බොහොම පැහැදිලි බොහොම ස්තුතියි මම හිතන්නේ මනු ස්තුතියි අතුෂ් මගේ ප්‍රශ්නේ ඔබතුමියට ඉදිරිපත් කරන්න පොඩ්ඩක් වෙනම මම පොඩ්ඩක් හැරෙනවා මේ මේන් ස්ට්‍රීම් එකෙන් හැරෙනවා දැන් සොරායා කතා කරන්නේ මේ කාන්තා නියෝජනය පාර්ලිමේන්තුවේ වැඩි කිරීම සම්බන්ධයෙන් කතා කරා අපි. දැන් අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ නැති වැඩිය කතා කරන්නේ නැති මාතෘකාවක් තමයි පක්ෂ දේශපාලනයේ කාන්තා නියෝජනය. ඒ කියන්නේ ජනප්‍රියම මාතෘකාව තමයි නාම යෝජනා කාන්තාවන් කීයකට හම්බ වෙනවද කී දෙනෙක් පාර්ලිමේන්තුවට යනවද කියන කාරණය. නමුත් පක්ෂයක් ඇතුලේ කාන්තාවට තියෙන භූමිකාව ගැන අපි කතා කරනවා අඩුයි. විවෘතව කතා කරනවා අඩුයි. දැන් මට හිතෙන විදිහට පක්ෂ දේශපාලනයේ ඔබතුමීට මාව ඇහෙනව නේද? අජන්තා මාව ඇහෙනව නේද? ටිකක් අමාරුවෙන් ඇහෙන්නේ නෑ මට තේරෙනවා කියන්න. හොඳයි. හදිලි හරි. රයිට්. එතකොට දැන් සාමාන්‍යයෙන් මට හිතෙන විදිහට පක්ෂ දේශපාලනයේ මම ප්‍රශ්නේ දැන් පක්ෂ දේශපාලනයේ කාන්තාවන්ගේ නියෝජනය අන්තිම පුරුද්දක තමයි නාම යෝජනා බාර දීම සහ පාර්ලිමේන්තුවට අනේක. නමුත් පක්ෂයක් ඇතුලේ ගත්තොත් පක්ෂය මෙහෙවන යාන්ත්‍රණ කීපයක් තියෙනවා. ඒ කියන්නේ කෘත්‍ය අධිකාරී මණ්ඩලයක් ඉන්නවා, මධ්‍යම කාරක සභාවක් ඉන්නවා, විනය මණ්ඩලයක් ඉන්නවා, නාම යෝජනා මණ්ඩලයක් ඉන්නවා. එතකොට ඔබ සෑහීමකට පත් වෙනවද ඔබේ පක්ෂ ප්‍රථම විදිහට ඔබේ පක්ෂය ඇතුළත ඊට පස්සේ ලංකාවේ පක්ෂ හරහා across the parties පක්ෂය ඇතුලේ කාන්තාවන්ට තමන්ගේ හඬ නගන්න තීරණ ගන්න ප්‍රමාණවත් බලයක් තියෙනවද ප්‍රමාණවත් සංඛ්‍යාවකට ඒ බලය හිමි වෙලා තියෙනවද මට පොඩ්ඩක් ඇහෙන්නේ කමක් නැහැ මම හිතනවා මෙහෙම දෙයක් We can hardly hear you, Ajanta. උලම දෙයක් තමයි අද කාන්තාවන්ට තියෙනවා local level Ajanta, we can't really hear you very well. Your line is breaking up quite a lot. Hello. Your line was very clear, but it started to break up a little bit. You hear me now?
ඔව් කතා කරගෙන යන්නකෝ බලන්න දිගටම. Oh, ඔව් ඔබ ආපහු සරයක් ඒ උත්තරේ දෙනවද? අපිට ඇහුන්නේ නැහැ පටන් ගන්න. අජාන්ත කතා කරන්න. can you hear me better now? Yes. Better. I'm Yes. talking. Yes. කතා කරන්න. දැන් කියන්න. ප්‍රශ්නේ මට නැවත ප්‍රශ්නේ කියන්න මම මේකේ වයිස් ප්‍රශ්නේ මට නැවත අහන්න පුළුවන් මොකද ඒ කැඩි පුළුවන්. එකයි. හරි. මම දැන් කියන්නම් මම කෙටියෙන් කියන්නම් ප්‍රශ්නේ. ඔබට මාව ඇහෙනවද? අජාන්තා අපිව ඇහෙනවද? Okay. Until we get Ajanta back, let's continue with the show, ladies. So why don't we අපි කට්ටියට කියමු අපි මොකද ජාතික හඬෙන් කරන්න කියලා. ජාතික හඬ කියන්නේ කවුද? මොකද්ද මේ සුවිශේෂීභාවය කියලා? ජාතික හඬ. මම හිතන්නේ හුඟක් දෙනෙක් හිතනවා දැන් කාන්තාවෝ ඉදිරියට එන්නේ නැහැ, කාන්තාවන්ට බලය ලබා ගන්න අමාරුයි, දේශපාලනට එන්නේ නැහැ කියලා විවිධ ප්‍රශ්න තියෙනවා. එහෙම නේද මනු? ඒ නිසා අපි හිතුවේ ජාතික හඬ දියත් කරන්න. මොකද කාන්තාවන් ඉදිරියට ඇවිල්ලා අපි ඉස්සරහින් ඉඳගෙන අනික් අයවත් අත්වල බැඳගෙන ඉදිරියට යන්න. එහෙම නේද මනු? සොරායා? ඔව්. අනිත් එක අපි මෙහෙමත් හිතනවා නේද? දැන් අපි තනියම නෙවෙයි ජීවත් වෙන්නේ තුෂ්. ඇත්ත ලෝකයේ අපි කාන්තාවන් පිරිමින් වෙනත් හැම ඔරියන්ටේෂන් එකම එන හැම කෙනෙක් එක්කම එකට ජීවත් වෙන්නේ. ඒතර මේකේ සමහර විදිහට අපි අර අන්තවාදී වෙන්න ඕනෙත් නැහැ කිසිම විටක අපි මේ තනියෙන් යන ගමනක් කියලා. මෙතනදී අපි කරන්නේ සාධාරණයක් ඉෂ්ට කරනවා. ඒ කියන්නේ වැඩියම ඉන්න වැඩි ප්‍රතිශතයක් සහිත කොටසකට සාධාරණයක් ඉෂ්ට කරමින් ඒ වගේම අපි කතා කරන්නේ ස්ත්‍රී පුරුෂ සමානභාවය කියලා. ඒ කියන්නේ කාන්තාවන්ට වැඩිපුර යොමු වෙන්න කියන එක නෙවෙයි. නමුත් මේක සාධාරණව යන ගමනක් වෙන්න ඕනේ කියලා. ඉතින් අර අන්තවාදී වෙන්නේ නැතුව නමුත් අපි දැනගන්න ඕනේ මෙතන අර ඉක්විටි කියන කාරණය. මෙතන වෙනසක් ඇති වෙනවනේ. දැන් මේ තරාදිය දැම්මොත් එහෙම මේ හරිය ඉන්නවා නම් පුරුෂ පක්ෂයේ 90ක් තියනවා නම් ඒ සමානම වරප්‍රසාද හම්බෙන්නේ ස්ත්‍රී පක්ෂයට 50 නම් අපි මේ දෙගොල්ලන්ටම 120කින් පොඩි පුෂ් එකක් දුන්නොත් මේ දෙගොල්ලම මේ වැඩි වෙන්නේ මේ පරතරය ඇතුව. ඒතර අපි ඇත්තටම ජාතික හඬින් කරන්නේ මේ පරතරය අඩු කිරීම හරහා මේ හැමදෙනාම එකම තලයකට ගෙන්න ඔවුන්ගේ මිනිස් අයිතිවාසිකම් උපරිම විදිහට විඳින්න පුළුවන් විදිහට. සොරාය මොකද හිතන්නේ? සොරාය අපි හොඳ වැඩක් කළා මේ දවස්වල නේද? මම හිතන්නේ මිනිස්සු දන්නවා කියලා මේ පුරවැසියන් වැඩි දන්නවා කියලා අපි මොකද්ද ඉස්සෙල්ලාම පටන් ගත්ත ප්‍රොජෙක්ට් එක පොඩ්ඩක් කියන්නකෝ බලන්න. අපි සාර්ථකව ඒක කරා. ප්‍රොජෙක්ට් කීයක් කරා කොයි එකද ඔබතුමිය කියන්නේ? මුලින්ම පටන් ගත්ත එක අපි පටන් ගත්තේ ඉස්කෝලවල වහන එක ගැන. ඒක අපි දේශපාලනෙම නෙමෙයි මට කියන්න ඕනේ දේශපාලනෙම නෙමෙයි. අපි ඇත්තටම මේක මේ නේද රටේ ප්‍රශ්න ගැන අපි සක්‍රියව ක්‍රියා කරනවා මිනිසුන්ට අහුම්කම් දෙනවා. අපි තනියෙන් 3 දෙනෙක් විතරක් නෙමෙයි අපිත් එක්ක තව කට්ටිය ඉන්නවා නේද සොරායා? තව ගොඩක් විශේෂඥයෝ ඉන්නවා නේද බුද්ධිකේ? Yes, very true. Because I think I want to go back to what we are about is really critical, because in our country, most of the people are not engaged in the process of governance, of knowing what's happening. You know, they believe that election day is the most crucial day. They participate in the elections and then they think everything is going to be hunky-dory. We give the power to a few people and we fold our hands and we watch TV and we wait for things to fall from heaven.
So with Jatika Handa, I think something that's very critically important is we're giving the power to the people. Be engaged in the process. Otherwise, you're not going to get anything that you don't negotiate. So, well, I can see Dr. Ajanta back. Can you hear us? Can you hear us? Yes. Okay, fine. Oh, Let's go back to that crucial question, you know. okay. The Right. role of participation of women within the party structure is very important before we fix it outside of the structure. Yes. Yeah. Dr. Ajanta මම ප්‍රශ්න ආයෙත් යොමු කරන්නද ඉතාම කෙටියෙන්? Yes, I think even for the listeners, it's very good. Very simply. Yeah. Yeah. can do. Okay. අජන්ත ඔබට මාව ඇහෙනවද? ඔබට මාව ඇහෙනවද? No, I don't. Sorry. ඇහෙනවද? Soraya මට පොඩ්ඩක් ඇහෙන්න කියන්නකෝ. Oh, Manu is going to ask you, reframe that question again. Okay. Yeah. ඔබට මාව ඇහෙනව නේද ඩොක්ටර් අජන්තා? ඔබට මාව ඇහෙනවද? මොකද්ද? මාව ඇහෙනව නේද? ඇහෙනවා සොරා කියන්න. හරි. හරි. ප්‍රශ්නේ Keep talking, Manu. right. මං අහුව ප්‍රශ්නේ දැන් අපි කතා කරන්නවානේ හරි අඩු වෙන්නේ කතා කරන්නේ පක්ෂයක් ඇතුළත කාන්තා නායකත්වයේ කාන්තාවන්ගේ තීරණ ගැනීමේ හැකියාව ගැන. එතකොට අපි හැමතිස්සෙම නියෝජනය පාර්ලිමේන්තු නියෝජනය ගැන කතා කරන අතරම ඔබතුමිය මොකද්ද දරන අදහස අපේ දේශපාලන පක්ෂ හැම එකක්ම ඔබතුමියගේ පක්ෂය ඇතුළුව පක්ෂය ඇතුලේ කාන්තා නියෝජනය තීරණ ගැනීමේදී කාන්තා නියෝජනය ගැන ඔබ ඒකට ඒත් එක්ක සෑහීමකට පත් වෙනවද නැත්නම් ඔබට ඒ සඳහා වැඩි දියුණු විය යුතුයි කියලා හිතෙනවා නම් ඒ පිළිබඳව තියෙන යෝජනා මොනවද? ඇත්තම දැන් එක්සතික පක්ෂයේ වශයෙන් ගත්තොත් මම හිතන්නේ එක්සත් පක්ෂයේ තමා 3% එක කාන්තාව පළබහ මැතිවරණයකට ඇතුළු වෙන කාරණා ඉදිරිපත් පක්ෂ. එතකොට ඒ අයම බහුරුදේ ඇත්තටම කාන්තාවන් පාර්ලිමේන්තුවේ විශේෂම විශාල උනන්දුවක් අර මම කොළඹ දිස්ත්‍රික්කයෙන් එතනදී මම තව දෙයක් කියන්න එක තමයි දැන් අද කතා කරනකොට අත්‍යවශ්‍ය මේ කම්පැනි තියෙන විශේෂඥ නියෝජනයේ කියලා අපි හැම පක්ෂයක් තුල හොඳ කතා පිරිසිතීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙනවා. දැන් අද අපි ගත්ත එහෙම හැම පක්ෂයක්ම අතන් දුරට මේ කාන්තා නියෝජනය අරගෙන නැත්නම් කාන්තාවන් පිරිසක් ඒකට හේතුව කාන්තෝරන් I'm really sorry, but we're going to have to do something about this because we can hardly hear her. I think Dr. Ajanta, we can't. Viewers, please, we need your patience.
we need your cooperation to understand that we are going through a glitch. It's not from our end, it's from Dr. Ajanta's end. So please be patient with us. We may well have to go off the screen and come back if necessary. So please be patient with us. We'll try and get Dr. Ajanta back. But stick with us, please. Have some patience. These things happen. Dr. Ajanta is not on the screen anymore, so we will try and get her back. I'm now being very transparent, as we should be in matters. Dr. Ajanta, we can't really hear you. Your line is very, very poor. Do you have a computer? I'm sorry, I'm going to have to ask these things in public, but your mobile telephone reception isn't all that good. I am wondering, Tush, will you go offline and have a conversation with Dr. Ajanta till Manu and I just keep talking? Yeah. Okay. Thank you. Thank you. It's like we talk every day, Manu, and then we are going to talk more today. Will you unmute your phone, your phone microphone? Yes. So we had the same yesterday. We had the same issue today. One of the questions that I meant to ask her was on the position of the war widows in the north, and the domestic violence against women, and how our country is crippled by the treatment of women. And is that the underlying force behind the dysfunctionality, where it shows up in cases of communal relationships, coexistence? It seems like we can't go forward in resolving certain issues that are just embedded, planted, and has come to stay, come to live. And is the root of it the disempowerment of women? I don't know. I'm just thinking out loud. What do you think? Yeah, I think it starts at the core. It starts at the domestic level, right? And it also is a huge. It's an issue beyond policies. It's issues beyond discussions, and it rests. I feel, to my understanding, everything starts at home, right? And also, it's a lot of behavioral issue. Right. So however much the kind of things we say at policy levels of discussions over, and how much ever rules, regulations we bring in, if we really don't change the way we react, for example, to a man, to a woman, and however much we empathize with a person, understand a person, I think everything starts from that core of our own selves, right? And how family is the key unit. Then you get the schools, right, where you go next, and then your community, and then your workplace. So I think these traditional myths, it could be, and also social misconceptions around, what men can do, what women can do, what they can't do, and the kind of convenient definitions that we put on people. I think these are all results of lot of these issues that we see, these inequalities and continued, as you said, unrest, domestic violence, and also especially these women-headed households and all of that. So it's an issue beyond these discussions. I think on people. I think these are all results of lot of. Yes, true. Keep saying yes. I have a question. I'm trying to address the question. Right. Okay. So, and also I feel, so right, let's be open about it. I think when you talk about this whole gender inequalities, right? Yes. And when I'm going to pause there, Manu, Shanti Vijayasinghe says, this is something I so agree. Having traveled the world, there's something that we are all waiting for others to do the job in Sri Lanka. And she says we would achieve more results if we take personal responsibility. So of course, as you were saying, there are many intersections to this personal responsibility. This is broken, I can fix it. That culture we need to bring in. Don't you think so? Yeah, of course. ඇත්තටම දැන් මම හිතන්නේ ජාතික හඬෙත් මේක හරියටම අපේ ලයින් වෙනවා අපේ දර්ශනයට. මොකද අපි යථාර්ථයෙන් ගත්ත
ගත්තේ පුද්ගලයෙක්ව ප්‍රමුඛ කරගෙනනේ. දැන් අපි ඇත්තටම පක්ෂයක් නෙවෙයිනේ මෙතනින් අපි ඉදිරියට ගේන්නේ සොරාය. අපි ගේන්නේ පුද්ගලයෙක්. ඒතර අපි වගවීම් බාර දෙන්නේ පුද්ගලයෙක් හරහා. ඒතර අපිට උදාහරණයකට ආචාර්ය අජන්ත පෙරේරා නියෝජනය කරන්නේ එක්සත් ජාතික පක්ෂය. නමුත් අපි ඇයව දකින්නේ ඇය සිවිල් සමාජ ක්‍රියාකාරිනියක්. ඇය දේශපාලන නායිකාවක් විදිහට. එතකොට ඇයට තියෙනවා ජනතාව වෙනුවෙන් යම්කිසි වගවීමක්. කියන බොරු නොදීම, කියන දේ ඉෂ්ට කිරීම, එතකොට අපි ගත්තොත් එහෙම විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීම, පත්කම් බැරකම් ප්‍රකාශයට පත් කිරීම. ඒතර අපි මේක හරියට පුද්ගලයානුබද්ධව. ඉතින් ඔයා කිව්ව කාරණයට මම 100% එකඟයි. ඒ වගේම තමයි සමාජ වෙනසක් ඇති කරන්න පුළුවන් තනි කෙනෙකුට. දැන් අපි කිම්පලෙක් එකතු වෙලා මේ විදිහ දෙයක් කරා අපි විතරක් නෙවෙයි මම හිතන්නේ ලංකාවේ මේ වෙනකොට ලොකු පිවිදීමක් තියෙනවා සිවිල් සමාජයේ. අපි සමහරු දන්නව ඇති තනි පුද්ගලයන් එකතු වෙලා සම්බන්ධ වෙලා අද වෙනකොට ඉතා විශාල ව්‍යාපෘති බවට පත්වෙච්චි සංවිධාන තියෙනවා. අපි එකක් පමණයි. ඒ වගේ සෑහෙන සංකීර්ණ වෙනකොට තියෙනවා. ඒකට අර වෙනස පටන් ගන්න ඕනේ එක්කෙනෙක්ගෙන් කියන එක අනිවාර්යෙන් අපි එතනින් පටන් ගන්න ඕනේ. තනිවම හරි අපි ඒ ගමන පටන් ගත යුතුයි. එතකොට අපේ දර්ශනය පැහැදිලි නම් අපි වැඩ කරන්නේ ඉතා හිතවත්කමින් ලෙන්ගතුකමෙන් නම් අපි විනිවිදභාවයකින් යුතුව කටයුතු කරනවා නම් අනිවාර්යෙන් අපිත් එක්ක එකතු වෙන්න සෑහෙන පිරිසක් ඉන්නවා. තව ප්‍රශ්නයක් අහලා තියෙනවා. සාමාන්‍ය අහලා ප්‍රශ්නය නෙවෙයි ස්ටේට්මන්ට් එකක් වැඩි මේ well known activist Yashoja Gunathilaka. She says, regardless of the party politics, Jatika Handa will be a good platform because, and that is so true. And thank you, Yashoja. You are a well known activist and a very important personality in Sri Lanka. Yes, we need a bipartisan platform because we are highly divided. I have my political views, but we are not bringing this to this discussion because after elections, we are Sri Lankans. But before we are Sri Lankans with an affiliation to a political party. That's fine. It doesn't have to be so. But it's inspiring that we can, at Jatika Handa, this is one of our foundational goals to bring together people beyond party politics. These are national issues that we have to come together to address as Sri Lankans. Don't you think so? Of course. Mama Sinhaleng kata karanda Soraya? Sinhaleng kata karanda. මම හිතන්නේ යශෝජා බොහොම ස්තුතියි අපේ සහෝදරියට. අපිත් එක්ක සෑහෙන සම්බන්ධ වෙනවා. අපි සාකච්ඡා කරනවා. එයාගෙන් උපදෙසුත් අපි ගන්නවා සොරායා. සමාජ ක්‍රියාකාරණයක්. ඉතින් ඒක තමයි අපේ පරමාර්ථය උනේ ඇත්තටම. මොකද දැන් ඔයා ගත්තත් මම ගත්තත් අපිට දේශපාලන මතයක් ගවන්නේ. අපි බොරු කියන්න ඕනේ නෑනේ. අපිට දේශපාලන මතයක් තියෙනවා. අපි අනිවාර්යෙන් ජූනි 20 තිබෙන්නේ නැතත් පස්සට ඡන්දයක් තිබුණාන් කිහිලා ඡන්දේ කාට හරි දානවා. අපි ඒක නෑ. නමුත් මෙතනදී අපි කරන්න හදන්නේ අපිට පොදුවේ බලපාන රටේ ප්‍රශ්නවලට අපි සාධාරණ විසඳුමක් සහයෝගයෙන් හොයාගන්න අපි ඔක්කොම එකතු වෙනවා. එතකොට අපි කියන්නේ අපි කියන හැම කෙනාම එකම තලයක එකම තියෙන එකම දේශපාලන මත තියෙන සමාජය ගැන එකම විදියට දකින්න අය නෙවෙයි. ඒක තමයි මෙතන ලස්සන. අර variety එනකොට තමයි දැන් අපි උනත් සමහර සාකච්ඡාවලදී ඔබ එකඟ වෙනවා මම එකඟ වෙනවා අපි ප්‍රතිපත්තියක් විදිහට එකඟ වුණාට සමහර කාරණාවලදී අපි සාකච්ඡා කරනවා. එතන තමයි ලස්සන තියෙන්නේ. හරි. ඒ හින්දා මම කියන්නේ කිසිම විදිහකට අපි ಜಾති ආගම් කුල හෝ පක්ෂ හෝ අපි දරන කිසිම මතයක් මෙතනට අදාළ විය යුතු නැහැ. අපි මේ තලය වෙන්න ඕනේ ජාතික හඬ හැම දෙනාටම අයිති. හෙට මමයි සොරාය පුෂ් අයින් වුණොත් අපි අයින් වුණොත් මෙතනට ගන්න යශෝජ වගේ 100ක් විතර අපිට ඉන්න ඕනේ. මොකද මේක එක පුද්ගලයෙක් හරහා යන දෙයක් නෙමෙයි. එහෙම පවතීමක් නැහැ කිසිම දෙයක්. මේක ඉදිරියට ගෙනියන්නේ from Carol Tozer. She's also a well-known activist, and I mean I know her personally. Builds homes for women-led households, and in the old days we would have thought that's the job of a man. And what she forth is really important. Women go to parliament. Of the very few who go to parliament, and they are there in deep reverence of men. I mean, this is not to put down a man, but still to say that we live in a culture of patriarchy. Purushadipatting api nikang we're swimming in it, you know. Pinanawa.
So how can we break this culture where this is it's not so much that a man has to make every decision and women have to say in all of that. And as I said before, women are leading in experiential ways. And this is a culture also that we need to change. Become equal partners in decision making. And Jatika Handa is endeavoring to achieve that particular culture, promoting particularly women's voices. Yes? So you want me to respond to Carol in which language? Sinhalese, yes. Right, fine. මං හිතන්නේ ගහනු හැටියට අපිට ලොකු වගකීමක් තියෙනවා කාන්තාව හැටියට සොරායා. මොකද අපි හැමතිස්සෙම අපිට තීන්දුව తీරන ගන්න සහභාගී වෙන්න බෑ. මේකට අපිට අවකාශය නැහැ කියලා. මං හිතන්නේ අපි අපේ අර සුවපලස පිටුවෙන් නැගිටින්න ඕනේ. අපිට පුළුවන් වෙනවා කවුරු හරි අපිට අභියෝගයක් කරාම ඒ අභියෝගයට මුහුණ දෙන්න වෛරයෙන් එහෙම නෙමෙයි. අපි ඒකට මුහුණ දෙන්න ඕනේ factually based on facts. අපිට අපි ඒකට උත්සාහයක් ගන්නවද කාන්තාව විදිහට මම පැහැදිලි වන මේ ජනප්‍රිය මතයක් නෙමෙයි. දැන් අපි ඒකට උත්සාහ ගන්නවද? අපි හැමතිස්සෙම කියනවා ඔබ තීරණ ගන්න, ඔබ ඉදිරියට යන්න, මම ඔයාගේ පිටිපස්සෙන් ඉඳලා මම ඔයාට උදව්වක් වෙන්නම් කියලා. නමුත් අපි දෙන්නම එකට යමු. දෙන්නම මේ දේ කරමු කියලා අපි ඉනිෂියේටිව් එකක් ගන්නවද මේ process එකේ? එහෙම කාරණේකුත් තියෙනවා. දැන් මම හිතන්නේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පරිශ්‍රණයක් තියෙනවා. ඒකෙදි කියනවා කාන්තා හා පුරුෂයන්ගේ නායකත්වයේදී තීරණ ගැනීමේදී විශේෂයෙන්ම පුරුෂයන් තීරණ ගන්නවලු මේ they are high risk takers කියලා කියනවා. ඒ කියන්නේ ලොකු රිස්ක් එකක් එහෙම නැත්නම් අවදානමක් අරගෙන තීරණ ගන්නවලු. කාන්තාව පුළුවන් තරම් රිස්ක් එක අවම කරගෙන තීරණ ගන්නවලු. එතකොට කියනවා කොච්චර ලස්සන මේ දෙගොල්ලන් එකට හිටියොත්. ඒ කියන්නේ එකම ප්‍රශ්නේ දිහා දැන් බලනකො කොවිඩ් දිහා එක කට්ටියක් බලනවා රිස්ක් එක අවම විදිහට. කාන්තා පක්ෂය බලනවා රිස්ක් එක වැඩිම විදිහට. මේ දෙගොල්ලන් එකතු වෙලා තීරණ ගත්තොත් මේ කොච්චර සාර්ථක වෙයිද කියලා. Yes, and I want ඒක හොඳ උදාහරණයක්. Yes. වැදගත් ප්‍රශ්නයක් අහලා තියෙනවා දිලිපා මානවඩු. එයත් ක්‍රියාකාරිනියක් සමාජයේ එයා තමයි මාව තුෂ්ට introduce කරෙත්. I want to honor that question because I'm totally in agreement with her. She says very good people go to parliament. Let's say Jatika Handa has achieved a milestone. We have highlighted and introduced very good people. But once they go to parliament, they are overshadowed by their party. That's what happened in the last leadership. They were very honest, hardworking people, but they couldn't move beyond the party politics. So this also has to stop, where we give some autonomy to the individuals who are representing their respective communities in parties. Don't you think so? And that's not even I'm not waiting for that answer, but I'm going to inquire from Tush. What's happening, Tush? Are we having Ajanta back on? We are still struggling, unfortunately, to get Ajanta back on. So she's going to try and log in from a computer. So, we are talking about gender. අපි මේ කාන්තාවන් පිරිමින් ගැන කතා කරනවා. පිරිමින් අවශ්‍ය වෙන වෙලාවලුත් තියෙනවා. මම නම් ওই තාක්ෂණය ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඉතින් මම අජන්තට කිව්වා කවුරු හරි දන්න මේ පිරිමි කෙනෙක් ඉන්නවා නම් උදව්වට ගන්නයි කියලා. ඉතින් දැන් එයා පොඩ්ඩක් වෙලාව අරගෙන කොහම හරි අපිත් එක්ක සම්බන්ධ වෙයි. එතකම් මම කැමතියි මේ පාර්ලිමේන්තුවට ගියත් හඬක් නගන්න බෑ නැගෙන්නේ නෑ කියන එක ගැන පොඩ්ඩක් කතා කරන්න. මොකද මම මේ අපි කතා කර හිටපු දෙයක් තමයි මේ අපි කියනවා අපිට 52% කාන්තාවෝ හිටියට අපිට කාන්තා නියෝජනය මදි කියලා. හැබැයි ඇත්තටම අපිට මේ ලෝකේ පළවෙන අග්‍රාමාත්‍ය බිහි කරපු ලංකාවේවත් අග්‍රාමාත්‍යවරිය රාජ්‍ය නායකයා වෙලා කාන්තාවක් වෙලා ඉන්න අවස්ථාවේදීවත් අපිට මන්ත්‍රීවරියන් 13 දෙනෙක් හිටියේ නෑ. නමුත් දැන් අපිට මේ පාර්ලිමේන්තුව ඉවර වෙනකොට മന്ത്രിවරයන් 13 දෙනෙක් හිටියා. ඉතින් ඒකම ඇති. ඉතින් අපි දිනුවක් ඇත්තටම වෙලා තියෙනවා. එක්කෙනාගෙන් පටන් අරගෙන 13කට ගිහිලා තියෙන එක. නමුත් ඒ හඬ එළියට ආවේ නැහැ. ඒ 13 දෙනා නැගිටලා කතා කරපු අවස්ථාවක්වත් නැති තරම් තියෙනවා සමහර අය. ඒගොල්ලන්ගේ ඒ විෂයපතේට අයිතිවත් කතා කරපු නැති අය ඉන්නවා. ඉතින් ඒ මම හිතන්නේ අන්න එතන තමයි අපේ තියෙන ගැටලුව. අපිට තියෙන we are disappointed. අපිට තියෙන
දුක අන්න ඒක තමයි 13 දෙනෙක් ඇතුලේ ඉඳලත් ඇයි හඬක් නගන්න බැරි වුණේ ඇයි කතා කරන්න බැරි වුණේ මොකද 13 දෙනෙක් ඉන්නවා කියන්නේ ලොකු ශක්තියක්. ඒ 13ට එකතු වෙලා වැඩක් කරන්න බැරි වුණේ ඇයි? ඇයි ඒගොල්ලන්ට සාමූහිකව කාන්තාවන් වෙනුවෙන් හෝ රට වෙනුවෙන් කතා කරන්න බැරි වුණේ? මොකද කාන්තාවක් කියන්නේ සාමාන්‍ය අපිට පේනවා මේ කොවිඩ් එකත් එක්ක යුරෝපයේ ස්කැන්ඩිනේවියාවේ කාන්තාවන් නවසීලන්තයේ අගමැතිවරිය ඒ වගේම යුරෝපයා මේ රාජනායිකාවන් මේ සටන කොච්චර හොඳට මේක කරගෙන යනවාද කියලා ඒගොල්ලන්ගේ අර තියෙන ගතානුගතික අනුකම්පාව දයාව මේ උපක්‍රමශීලීභාවය කළමනාකරණය ඔය කියන ඔක්කොම අපිට තියෙනවානේ සහජ හැකියාවෙන්. එතකොට අපිට පුළුවන්කමක් තියෙනෝනේ මිනිසුන්ට වැඩියනේ පිරිමින්ට වැඩිය අපිට පුළුවන්කමක් තියෙනෝනේ සාමූහිකව වැඩ කරගන්න. Yeah. ඉතින් ඇත්තටම And I think I want to honor some of the questions here. Eduard says that we need stronger women. And then we go back to how do we build those stronger women. Dilipa and Shanti again say we need to train them. Training is critical because women's disempowerment happens in our homes. We are always told be selfless. Your self-interest is not important. Be selfless. You go to the temple, you go to the church, you go to the mosque, gender-specific roles, and be selfless. So we have to train women that just because you step into your power, it does not diminish another person's power. So the trainings we are talking about at Jatika Handa and the National Women's Political Caucus is to identify women, to recruit them, tell us, come join us, you know. And then, let them. Yeah. I think Manu, we can hear your phone. I have a. Can you hear me now? We can hear We you. can hear you. Okay, let's do without the video because I think there's an issue with the video. So we can without the video. Is that okay? Yes. That's fine. That's fine. That's absolutely That's good. fine. එන අපි Okay. වැඩි වෙලා ගන්න නැත්නම් මනු ආපහු ප්‍රශ්නේ කියන්න ඇහෙනව නේද මේ ડોක්ටර් අජන්තා? Oh, damn, oh, sorry about that, man. Sorry to everyone who's listening. Not at all. Dr. Ajanta, ඔබතුමිය අර උත්තරේ එහෙමම කියාගෙන යන්න දැන් මම ආයෙත් ප්‍රශ්න යොමු කරන්න ගියොත් කාලය යනවනේ. දැන් ඔබතුමිය කතා කරපු තැනින් කියන්න යන්න. ඔව් දැන් මම ඇත්තටම කියපු දේ තමයි අපි ගත්තොත් එහෙම දේශපාලන ක්ෂේත්‍රය තුළ කාන්තාවන් ඇත්තටම පුහුණු පුරුදු කරලා තියෙන්න අවශ්‍යයි මැතිවරණයකට ගොඩාක් කල් ඉඳලා. මොකද විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම අද අපේ විශ්වවිද්‍යාලවල තියෙන පාඨමාලාවල් දිහා බැලුවොත් එහෙම අපේ මේ වගේ දේවල් වලට පුරුදු පුහුණු කිරීම අත්‍යවශ්‍යම නැහැ. මොකද අපේ දේශපාලන විද්‍යාව කියලා දෙයක් ඇතැම් අය ඉගෙන ගන්නවා. නමුත් ප්‍රායෝගික දැනුම කියන එක දේශපාලන ක්ෂේත්‍රය ගැන තියෙන එක හරි වෙනස්. මොකද ඒකට හේතුව ඇත්තටම දේශපාලන ක්ෂේත්‍රය තුළ සිද්ධ වෙන දෙයක් තමයි දැන් ඕනෑම කාන්තාවක්ට ඡන්දෙ ඉල්ලනවා කියන එකයි දේශපාලනය ගැන ඉගෙන ගන්නවයි කියන එක අතර ලොකු වෙනසක් තියෙනවා. මොකද ඡන්දයක් ඉල්ලනකොටදී අපි තේරුම් ගන්න අවශ්‍ය වෙනම දෙයක් තමයි දැන් කෙනෙක්ගේ අපි තේරුම් ගන්න අවශ්‍ය වෙනවා ඒ කොහොමද ජනතාව හිතන්නේ කොහොමද ඒ අය මොනවද ඒ අයට අවශ්‍ය දේවල් ප්‍රායෝගික අවශ්‍ය දේවල් කුමක්ද කියන එක. එතකොට තව දෙයක් තමයි විශේෂයෙන්ම ප්‍රතිපත්තියක් හදන්නේ කොහොමද? ප්‍රතිපත්තියක් තුළ තිබිය යුතු කරුණු කාරණා මොනවද? ඒ වගේ දේවල් ඇත්තටම හරියට තේරුම් අරන් තමයි ජනතාව තුළට යන්න ඕනේ ඡන්දයක් ඉල්ලනකොට. නමුත් මේවා ඇත්තටම පාඨමාලාවල සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මම විශේෂයෙන්ම හිතන දෙයක් තමයි ඉතාමත්ම කාන්තාවන්ගේ අවශ්‍යතාවය තියෙන දේශපාලන ක්ෂේත්‍රය තුළ අද එක්සත් ජාතික පක්ෂය කියන එක තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉතා පැහැදිලිවම කියලා තියෙනවා මේ අවශ්‍යතාවයත් ඒක ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම එය සපුරන්න ගොඩාක් වැඩ කරනවා මම හිතනවා හුඟක් පක්ෂ. නමුත් අපිට අත්‍යවශ්‍යම වෙන දෙයක් තමයි හොඳ කාන්තාවන්. අපි කියන්නේ හැම කාන්තාවක්ම හොඳ කාන්තාවක්. නමුත් මම කියන්නේ දේශපාලන ක්ෂේත්‍රයේ මේදී අවශ්‍ය ගුණාංග ඒ කියන්නේ දක්ෂතා තේරුම් ගැනීම ඉන්න කාන්තාවන් ටික ගේන්න පුළුවන් නම් මම හිතනවා අපි අර ඔබතුමියන මාත් රටේ
පිරිසම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරන්න පුළුවන් එවැනි ඒ ස්ථානයට යාම තුලින්. බොහොම ස්තුතියි ඔබතුමියට. තුෂ්. ඔව් අපි විරාමයක් ගන්න නැතුව දැන් දිගින් දිගටම කරගෙන යමු. විරාමයක් අත්‍යවශ්‍ය නැහැ. ඒ නිසා අපි දිගටම කරගෙන යන්න. හරි. ඊළඟ ප්‍රශ්නය මම හිතන්නේ යොමු කරන්න තියෙන්නේ සොරායට. සොරාය කැමතිද මේ වාගේ ප්‍රශ්නය අහන්න about the Yeah, so Ajanta, one of the foundational flaws I would say in Sri Lanka, we have poverty, we have gender inequality, the empowerment of the women. The other one is communal harmony. Without us solving this issue, I don't think we can arrive at a powerful place as a nation. So when we look around us, there is domestic extremism, and there's also we encountered recently it's just under attacks. That was jihadi extremism. So people are now afraid of each other. And personally, I am a highly committed person for national unity. We have a group of women. We work together on this particular issue as well. And we don't see a national policy for national unity. We don't see a national policy institutionalized. Everything is, we don't see an educational policy, a strong one. There might be ones here and there. We don't see strong, committed policies as such. So do you think that one is necessary? And if so, how can we implement that? Why are we quiet? Are we promoting disunity in this country now? Well, I think one of the things that we need to understand very much is this is the need for good quality people to go to the parliament. This is exactly spot on what you said, Soraya. Because there can be a lot of people who may be educated who might go to the parliament, but until and unless they understand the foundation of a country is the ethnic harmony, nothing will move. Economy won't move until there is ethnic harmony. And I hope you would remember during the presidential election, I was one of the persons who spoke very much about this, because I believe that one of the most important things is that every single person in this country feels that they are part and parcel of this country. And whether you're born in the north or the east or the south, they all need to be sure that they are respected and accepted. Now, one of the key things that I brought about during the presidential election was that let's make Vavuniya one of the main cities. Let's make Puttalam one of the main cities. Instead of sending garbage to Puttalam, let's make it a wonderful, fantastic, industrialized city, so that everyone feels that they are part and parcel of this country. So I am people, you can say a person to the parliament because based on their qualification or based on their popularity, but until you send the right people who understand that foundation of a person or sending a person there is to develop a foundation of ethnic harmony, you will fail. Now, if you look at this is why I like the United National Party. United National Party is one of the oldest parties of Sri Lanka, which was based on harmony. It was based on all ethnicities coming together to develop a party where, because we had a larger threat from outside. So now this is something we try to carry on with it. There might be hiccups here and there, and that's to be understood, because we are all human beings, we are working, we make mistakes, but it's about forgiveness. And then also not looking at each other suspiciously, but understanding that because we are human beings, we are able to make mistakes, but we are also able to forgive each other. So I think what you said right now is something that I love, because I firmly believe we need a real good foundation for Sri Lanka, even though we talk about great development things for the future, but until and unless they put the right foundation and make it proper and solid, we will not go very far. So thank you so much, Soraya, for that question. I love that question, because that's exactly what I want to do.
நான் அவர்கிட்ட கேட்டது ஒத்துமையை பற்றி. எங்கட நாட்டுல ஒரு கம்யூனிட்டிஸ்ல ஒத்துமை இல்ல. ஒத்துமை இல்லாம எங்கட நாட்டுக்கு எங்கேயும் போக முடியாது, முன்னுக்கு போக முடியாது, நாங்க பின்னுக்கு போவோம். அவ சொல்றா, டாக்டர் அஜாந்த சொல்றா, அவட பாலிசிஸ்ல ஒத்துமை சரியான மாதிரி முக்கியமான பாலிசி உண்டு. சும்மா கதைக்க மாத்திரம் முடியாது, அதை பத்தி நாங்க எக்ஷன் எடுக்கணும். வவுனியாவை நாங்க டெவலப் பண்ணணும், பெரிய நல்ல ஒரு டெவலப் சிட்டி ஒன்று ஆக்கணும். புத்தளத்துல போயிட்டு கார்பேஜ் போடாம நாங்க அதை டெவலப் பண்ணணும். பவரை நார்த்துக்கு கொண்டு போயிட்டு அதை ஸ்ப்ரெட் பண்ணணும். ஆனா அப்ப எல்லா ஆட்களும் ஒத்துமையா இருக்கிறதுக்கு அவ ரொம்ப சஜஷன்ஸ் கொடுத்திருக்கிறான்னு சொல்றேன். நன்றி. தேங்க்யூ டாக்டர் அஜாந்தா. I'm so glad that you have this not as a by the way option, but this is mandatory and foundational to your candidacy. That is heartening. Thank you. බොහොම ස්තුතියි. අජාන්ත එක බොහොම හොඳ දෙයක් ඔබතුමිය මේ කියන්නේ තමන්ගේම පෞද්ගලික මතයක් එක්ක බොහොම හොඳ ප්‍රතිපත්තියක් කියන්නේ පෞද්ගලික ප්‍රතිපත්තියක්. දැන් සමහර අය අහන්න පුළුවන් වෙයි මෙහෙම ප්‍රශ්නයක් අජාන්තගේ. දැන් අජාන්තා මේ ජනාධිපතිවරණයට ආවේ අජාන්තගේම පක්ෂයෙන්. නමුත් දැන් අජාන්තා මහමැතිවරණයට එන්නේ සන්දානගත වෙලා එක්සත් ජාතික පක්ෂයත් එක්ක. පළවෙනිම කාරණාව තමයි ඇයි එහෙම එන්න හිතුනේ, ඇයි එහෙම වෙනසක් ඇති කළේ කියලා. දෙවෙනි එක තමයි දැන් ඔයාගේ ඔය තියෙන දර්ශනය, ඔයාගේ ඔය තියෙන විශේෂත්වය ඕක තවත් පළුදු වෙන්නේ නැද්ද? ලොකු සන්දානයක් ඇතුලේ, ලොකු කට්ටියක් ඇතුලේ ට ගියාපුවම ඕක තවත් අමාරු වෙන්නේ නැද්ද කරගන්න? මම හිතන්නේ ඒකත් හොඳ ප්‍රශ්නයක් කියලා. මම හිතන්නේ හුඟක් අය හිතේ ඉන්න ප්‍රශ්නයක් ඒක. ඔබතුමිය අහුවේ ඒකට ගොඩක් ස්තුතියි. මොකද ඒකට හේතුව මම හිතන්නේ හැමෝම හිතුවේ නෑ මම ඇත්තටම ලොකු පක්ෂයක් එක්ක එකතු වෙවි කියලා. නමුත් මම යම්කිසි දෙයක් මේ රටේ දැක්කා ජනාධිපතිවරණයේදී. ඒ දැක්ක දේ තමයි අපේ රටේ ජනතාව ඡන්දෙ දෙන්නේ හැමතිස්සම ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට. අපි කොයි තරම් උත්සාහයක් ගත්තත් අවුරුදු ගණනාවක් කොයිතරම් මහන්සි වුණත් අපේ ජනතාවට පුරුදු වෙලා තියෙන්නේ ඒ අය විශ්වාස කරන දේ තමයි මේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකට තමයි ඡන්දය දිය යුතුයි කියන එක. එතකොට මේ නිසා ඇත්තටම Tamanට අවශ්‍ය නම් රටේ යමක් කරන්නට ඒ වගේම ඒ Tamanගේ තියෙන සිහිනය සැබෑ කරන්නට මේ රට වෙනුවෙන් තියෙන සිහිනය සැබෑ කරන්න අවශ්‍ය නම් බොහෝ දුරට අපිට එකතු වෙන්න වෙනවා ප්‍රධාන පක්ෂයක් එක්ක. මොකද ඒකට හේතුව මේක තමයි අපේ රටේ හැටි. ඉතින් ඒකෝට අපි ඉන්න තැන ඉඳලා අපි ජීවිත කාලය තුල යමක් කරන්න ඕන නම් මෙහෙම වෙන්නේ. හැබැයි මම එක දෙයක් කියන්න ඕනේ දේ තමයි මම ජනාධිපතිවරණේ කතා කරපු බොහෝ දේ විදේශ ප්‍රතිපත්ති සම්බන්ධව අපේ සමගිය පිළිබඳව අපේ ආර්ථික දියුණුව ගැන අපි කතා කරපු බොහෝ දේ තියෙනවා මේ එක්සත් ජාතික පක්ෂය නිසා තමයි මම ඒගොල්ලොත් එක්ක එකතු වෙන්න කැමැත්තක් දක්වුවේ. හැබැයි මම තව දෙයක් කියන්න ඕනේ ඒ එකතු වෙලා හිටියට මගේ හදවතේ හැම තිස්සෙම තියෙන දෙයක් තමයි දීවරයාට නිසි තැන ලබා දිය යුතුයි. කම්කරුවාට නිසි තැන ලබා දිය යුතුයි. ඒ වගේම තව ගොවියට නිසි තැන ලබා දිය යුතුයි. ඔවුන්ගේ හද තවමත් අපේ ප්‍රතිපත්ති වලට ඇවිල්ලා නැහැ. මේ දේවල් ඇති කළ යුතුයි කියන එක මගේ හදවත තුළ තාමත් තියෙනවා. ඒ එදා තිච්ච හදම තමයි තාමත් මගේ ඇතුලේ තියෙන්නේ. ඒ නිසා මම විශ්වාස කරන දේ තමයි ඒකත් එක්ක එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඒ ඔවුන්ගේ තියෙන ප්‍රතිපත්ති තුල මම දකින දේ සාමය මේ වගේ ප්‍රතිපත්තිත් එක්ක ආර්ථිකය දියුණු කරන්න යනකොට අපිට පුළුවන් නම් මේ ගොවියාගේ හඬ, දීවරයාගේ හඬ, ඒ වගේ කම්කරුවන්ගේ හඬ ප්‍රතිපත්ති වලට එකතු කරන්න මම හිතන්නේ එතන මම ලොකු ජයග්‍රහණයක් ගන්න. මම ඒක අනිවාර්යයෙන්ම කරනවා. ඒ දේ මගේ වෙනස් වෙලා නැහැ. ඒ නිසා මම දකින දේ ලොකු පක්ෂයක් එක්ක එකතු වෙන්න හේතුව, සංධානගත වෙන්න හේතුව තමා මේ රටට වෙනසක් ඉතා ඉක්මනින් අවශ්‍යයි. මේ ඉතා ඉක්මනින් අවශ්‍ය දේ කරන්න යාමේදී ජනතාව වෙනස් කරන්න හුඟා කාලයක් යනවා. හැබැයි මේ දේදී මේ එකතු වීමේදී මම බලාපොරොත්තු වෙන දේ තමයි ඒ එක්සත් ජාතික පක්ෂය කියන එකේ තියෙන ඒ ගති ලක්ෂණත් මම කැමති ඒ ගති ලක්ෂණත් එක්ක ගිහිල්ලා ඕනුත් එක්ක එකතු වෙලා ඇත්ත වශයෙන්ම රටේ ජනතාවට යහපතක් කිරීම. ඒක තමයි මගේ හදවතේ ඇත්තටම තියෙන දේ. ඉතින් මම හිතන්නේ ඒක මිනිස්සු විශ්වාස කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.
බොහොම ස්තුතියි අපිට තේරෙනවා ඔබේ පරමාර්ථය මොකක්ද කියන එක තේරෙනවා. මම හැබැයි ඒකට ආයි පොඩ්ඩක් අභියෝග කරන්න පස්සේ එන්න වෙලාව තිබ්බොත් අපි හොඳයි. එහෙනම් Sorry, මම ඒ අභියෝගය දෙන්නද ඔබතුමියට තුෂ් වෙනුවෙන් මට කතා කරන්න අවස්ථාව වෙනකන් හිටියේ මම ඔබතුමියගේ ගත්ත තීරණයට ආචාර කරනවා. We respect your decision. ඒ වුණාට දැන් අපේ සමාජයේ කතා වෙන දෙයක් නේ. අවුරුදු 5ක් මේගොල්ලන් කරනවා අනිත් අවුරුදු 5 අරගොල්ලන් කරනවා දෙගොල්ලන්ම එකයි. ඉතින් මෙහෙන් ගියත් එකයි මෙහෙට ගියත් එකයි කියලා කියනවා. ඒ වගේම විකල්ප දේශපාලනය සමහර විටක අව탁සේරුවකට ලක් වුණත් එතනදී අපි අගය කරන්න ඕන දේ තමයි 3 වෙනි 4 වෙනි බලවේගයක් හරහා රටේ යම් ප්‍රශ්නවලදී ලොකු පීඩනයක් යොමු කරලා රට හරි මගට ගෙනියන්න ලොකු කාර්යයක් කරනවා කියන දේ. ඉතින් එතකොට මට තිබුණ ප්‍රශ්නේ තමයි ඔබතුමිය කියනකොට එතකොට අපි දිගටම යන්නේ මේ පක්ෂ දෙක හරහාද 2025 2030 දිගටම යන්නේ මේ පක්ෂ දෙක හරහාද නැත්නම් අපිට තව කෙනෙකුට මෙතනට ෆයිට් එකට එන්ටර් වෙන්න අපි අවස්ථාවක් දෙමුද මොකද ඔබතුමිය හිතන්නේ? නෑ ඒක ඇත්තටම ඒ වගේ පිරිසක් බිහි විය යුතුයි මේ රට තුළ. හැබැයි මම දකින දෙයක් තමයි ඇත්තටම මගේ සහෝදරියන් තුන්දෙනා ඔය අහන ප්‍රශ්නය මම දකින දෙයක් තමයි අවුරුදු ගානක් තිස්සේ මේ රටේ ජනතාව වෙනුවෙන් කියලා බෝඩ් අල්ලගෙන නොයෙකුත් තැන්වල හිටගෙන ඉඳලා නොයෙකුත් අභියෝග කරපේක ඇත්ත. නමුත් අපි අද ගත්තොත් අපේ ප්‍රගතිය දිහා බැලුවොත් අපි ලොකු ප්‍රගතියකට ඇවිල්ලා නැහැ. මම කියන්නේ ඒක වැරදි කියලා. ඒක අයිතියක් තියෙනවා. අපිට විරුද්ධ වෙන්න අයිතියක් තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. නමුත් අපේ රටේ ඒ කෑකෝ ගැසීම තුළ මම දකිනවා සමහර වෙලාවට අපේ රටේම අපේ දරුවන්ට අපේ ශිෂ්‍යයන්ට ඒ වගේම අපේ මිනිස්සුන්ට හානියකුත් වෙන අවස්ථාවල් වෙනවා. ඒ නිසා මම කැමතියි අරගලයට. මොකද මම මේ අරගලේ හිටපු එක්කෙනෙක්. ඒ අරගලයට මම ගොඩාක් කැමතියි. මම අවුරුදු 20කට ඉස්සෙල්ලා මිනිස්සු 3000ක් එක්ක පාගමනක් ආපු කාන්තාවක් කුණු ගොඩක් ගහන්න දෙන්නේ නැහැ කියලා මීපේ මම මීපේ ඉඳලා කොළඹට පයින් ආවා පැය ගාණක් මට මතකයි. ඉතින් මම ඒක හරියට අද මම බලනකොට ඒක ලොකු සාර්ථක දෙයක්. මොකද අද ඒ කුණු කොට හදන්න බැරි වුණා මීපේ. ඉතින් ඒ නිසා මේ අරගල අපිට අවශ්‍යයි. හැබැයි මේ අරගල අතර අපි ඊටාත්ම ජනතාව බුද්ධිමත් කරගෙන ජනතාවට කාරණා තේරුම් කර දෙමින් මේ අරගලයට එන්න අවශ්‍යකමක් තියෙනවා. මොකද ඒකට හේතුව මොකද අවසානයේදී පාර්ලිමේන්තුවට කවුද යන්නේ? කවුද ප්‍රතිපත්ති තීන්දුව කරන්නේ? කවුද මේ රට මෙහෙවන්නේ කියන එක තීන්දුව වෙන්නේ ජනතාවගේ කතරෙන්. ජනතාව කතරේ පාවිච්චි කරන්නේ නැත්නම් ඒ හැම පිරිසම වෙනුවෙන්ම එතකොට ඔවුන්ට එතනට ය아가න්න බැරි වෙනවා. මේ වෙලාවේ අපිට මොකද මේ රට අද වැටලා තියෙන ඉතාමත්ම ආර්ථිකයෙන් වැටලා තියෙන මොහොතක්. අපි දන්නවා අපේ රටේ පහුගිය කාලේ අතරම වෙච්ච දේවල් දිහා බලනකොට අපේ රට තාමත් ඉතාමත්ම අමාරුවෙන් ඉස්සරහට යන්න අපිට ගෙවන්න ගොඩාක් ණය තියෙනවා. ඒ නිසා අපිට ශීඝ්‍ර සංවර්ධනයක් අවශ්‍යයි. අපිට ශීඝ්‍ර වෙනස් වීමක් අවශ්‍යයි. අපිට බුද්ධිය ඥානයේ කල්පනා කරලා හොඳ ආර්ථික දියුණුවක් ගන්න අවශ්‍යයි. අපිට තීන්දුව තියෙන ඉක්මනට ගන්න අවශ්‍යයි. ඒ නිසා මේ වකවානුවේදී මෙහෙම යන්නේ. නමුත් ඔබතුමිය කියපු එකට මම 70ම එකඟයි. අපිට විකල්ප බලවේග අවශ්‍යයි. හැබැයි මේ විකල්ප බලවේග එන ගමන් අපි අපේ ජනතාවත් බුද්ධිමත් කරගන්න අවශ්‍යයි. ජනතාවට මීට වඩා බත් පැකට් එකට රැවටෙන්න එපා කියන රටෙන් නැති ජනතාවක් අපි කොහොම හරි හදාගමු. ඔබතුමීට ජය වේවා. ඒක Yes, I'm very happy to see your emphasis on educating the public on all these issues, because I think an ignorant citizens is what the politicians want. Because when the citizens are educated, they'll be questioned, so they don't want it. So one of the initiatives that you spearheaded, I want to go very narrow, because as a peace activist, I know I can't bring world peace, but I can bring peace in my home and in my community. That kind of laser focus you brought to an issue, that is of founding the national program on recycling solid waste, right?
Yes. And I don't know how Yes. successful it was. Why was it not successful? I think here again lies the education aspect for citizens. No citizen, not no, most citizens don't even know that how to dispose of their garbage. I remember, I'm talking this through experience. I was taking walks in Atul Kote, that's where I stay. And then there was garbage dumped day in and day out, and then I was in this mode of, oh my God, what are we Sri Lankans? 70 years after independence, we don't know to take personal responsibility. We wait for a political party to come and tell us how to dispose of our garbage. So what I did was I called the shop owner and we cleaned that whole area. We got a container. I did something a little thing. But what do you expect people to do? Versus, in addition to what your vision, how can we support you and a plan where we at least learn to dispose of our garbage? What can we do? What is your message to people? Well, I think at the moment, basically idea is to separate your garbage within inside home to paper, glass, plastic. Make sure that you have a compost bin, that you don't give it to the municipal council, because you should become responsible for your own garbage. So have a bin, and that should become it should be a compulsory thing, because it's very, very important. And then because you see, even I have wanted to bring in this law where you say when you are applying for permission to build a house, they must say that they will have a space for composting. They must have a space for composting. They must have a place for rainwater harvesting. These are the most critical things for our country. So they must have those things. Now, in terms of the garbage issue, now at the moment, the local authorities are coming and collecting this waste, and they are dumping it together, and they are taking it to the garbage, wherever there's a little bit of recycling happening, but most of it actually goes to the landfill. So what I feel is, the citizen, there are two things that the citizen should do in Sri Lanka, is to ensure that your garbage does not bother somebody else. Now, if you look at the garbage dump at Karadiana, which is in Casper Electorate, it's horrible. 7 municipal councils are bringing their waste and dumping it at Karadiana, and it has become 2 huge mountains of garbage coming from people who don't even live in Karadiana or who don't even live in Casper. So one of the things that as citizens we need to make sure is that your local authority does not pollute somebody else's environment and create havoc for them. That's very, very important as part of a citizen's responsibility. So check as to what your council is doing and say, have your own program for composting within site. Let's say if it is Maharagama, let Maharagama have their own composting site. Let Maharagama have their own recycling facility, but not let Homagama, Maharagama, Kotte, Kaduwela, Panadura, Murutua all bringing their garbage to Karadiana and Casper and allowing those people who are living near the dump site to have a horrible life. So as citizens, you need to be alert. You need to be awake about what's happening around you. Don't just think just because the garbage man is smiling with you and you give him 100 rupees that everything is fine. It doesn't work that way. You need to be a responsible citizen. You need to be someone who's awake, who wants to be part and parcel of what's happening in the country. And this is something that I really want to do, if and when. I know Soraya doesn't want me to say if. So I'm saying when I get to the parliament, I want to make sure that the people become responsible, because the parliament is not going to run the whole show. It's the people's parliament. You put us there, now let's work together. You don't work alone in the parliament, you need to work with the people who are at the bottom line, who are at the grassroots level. So they need to have a voice and say to the local authorities, I want my garbage to be handled by you. I voted for you to the local authority, handle my garbage as well. And the second thing is, we don't have recycling industries. Sisters, I've been screaming for recycling industries. And we've been wanting recycling industries in Sri Lanka. But no one up to now has actually started
or strengthen the recycling industries in Sri Lanka. Reason, I'm going to be very open about it. Reason, when you have a landfill site, the garbage that comes to the landfill site, the local authority has to pay per ton. So if suppose that Karadhiana is, they are getting 15,000 metric tons, somebody is paying them per ton, and that's a huge amount of money per day, and somebody also benefits from that. But if you have recycling industries, it's the people who will benefit. If you have a composting plant, it's the people who will benefit. And that's why it has not happened. So I'm going to the parliament to clean up, recycle Sri Lanka. Because I really want to, I've been talking for too long. And I really need to get down to it. Your intent. Thank you, Soraya, for that question, and thank you, Ajanta. I think it's very clear. බොහොම පැහැදිලි ඔබතුමිය කරන්න හදන දේ. නමුත් ඔබතුමිය කියනවා මහ ජනතාවගේ වගකීමක්. මේක මහ ජනතාවගේ කුණු හිටන් දාන තැන මහ ජනතාවගේ වගකීම විය යුතුයි. පළාතෙන් පළාතට කුණු දාන එකවත් නොකළ යුතුයි කියන එක. ඒ වගේම ඔබතුමිය කියනවා මේක රජයේත් වගකීමක් විය යුතුයි. මේ හරියාකාරව කල්පනාකරණය කිරීම. පාර්ලිමේන්තුවේ ඇතුළත සුද්ධ කරන්න ඔබතුමිය ලෑස්ති වෙනවා කියලා. මම දැන් අන්න අර ඉස්සෙල්ලා මම කිව්වනේ මම ආපහු එනවා කියලා අභියෝගයට. ඔන්න හරි. දැන් අභියෝගය. හරි. දැන් මම බොහොම සරල උදාහරණයක් කියන්නම්. හරි. හුඟක් අය කියනවා තමයි ඔව් මම ගියාපුවම මම මේක කරනවා. මම මේක කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මේ අදම ඔබ අජන්තට පේන විදියට අදම ඔය පක්ෂ ප්‍රශ්නය නිසා දේශපාලඥයන් මේ දවස්වල දන්නව ඇති දැන් මේ කොවිඩ් එකත් එක්ක හැම පක්ෂයකින්ම වාගේ මේ නීති රීති උල්ලංඝනය කරගෙන යනවා දේශපාලඥයෝ මහමැතිවරණයට ලෑස්ති වෙමින් හැම පක්ෂයකම වාගේ. එතකොට දැන් ඔබතුමියලා වගේ අය හඬක් නැගුවේ නෑනේ. මම දැක්කේ නෑනේ Facebook එක ඔබතුමිය කියනවා නෑ මේ අපේ පක්ෂයෙන් උනත් කරන්නේ වැරද්දක්. එතකොට ඒ අර පොයේ පුරවැසියාට තියෙන හඬ පුරවැසියා වෙනුවෙන් කතා කරන හඬ දැන් නැත්තම් ඇතුළට ගියාපුවාම ඔච්චරක් කට්ටියක් එක්ක කතා කරන්න පුළුවන් වෙයිද? ඒ හඬ නැති වෙනව නේද? අන්න අර මම කියපු අභියෝගය ආයෙත් එනවා. එතකොට ඔය එක රටක් එක නීතියක් කියන නීතිය කවුරුත් පිළිපදින්නේ නැති තත්ත්වයට ගිහිලා. දැන් ඔබතුමී කියනවා මේ පුරවැසියන් මේක ගන්න ඕන රෙස්පොන්සිබිලිටි එක කියලා. පුරවැසියන් රෙස්පොන්සිබිලිටි එක ගන්න කොහොමද? ඉහළින් ඉන්න පාලකයා රෙස්පොන්සිබිලිටි එක ගන්නෙ නැත්තම්. එතකොට ඔබතුමියලාට ඒ රෙස්පොන්සිබිලිටි එක අවධාරණය කරන්නේ නැත්නම් එතකොට ඔබතුමියලාට මොකද ඒක ඇතුළත තියෙන බලය ඇතුළත තියෙන ස්වාධීනත්වය? ඔව් මම හිතන්නේ ඇත්තටම දැන් මම කැමති මම මෙතෙක් කල දැන් කතා කරපු විෂය ගැනම ඉදිරියට යන්න. මොකද ඒකට හේතුව මම හිතේ තමයි දැන් පහුගිය වකවානුවේදී දැන් මම අද ඉන්න පක්ෂයත් ඇත්තටම ඒ පාර්ලිමේන්තුවේ හිටියා. ඒ කාලේ කසල ප්‍රශ්නනේ නැහැ. ප්‍රශ්න දැන් අපි ගත්තොත් මේ වගේම අපේ කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තොත් එහෙම දුරට මේ මිනිස්වත් වෙන අදුර මිනිස්සු නෑ අජන්තා නෑ සමා වෙන්න. අජන්තා සමා වෙන්න. මගේ ප්‍රශ්නය මේ පරිසර සම්බන්ධව නෙමෙයි දැන් මම ඇහුවේ මම හිතන්නේ ඔබතුමීට තේරුනේ නැතුව ඇති මම ඇහුවේ අර රෙස්පොන්සිබිලිටි එක වගකීම සම්බන්ධව සහ ඔබතුමිය කොහොමද රටවැසියන් වෙනුවෙන් ඒ නීතිය කඩ කරනකොට දැන් පාලකීන් පවා නීතිය කඩ කරනවානේ. එතකොට පාලකීන් නීතිය කඩ කරන උදාහරණ මම දැන් පෙන්නුවා. ඒ අවස්ථාවකදී ඔබතුමිය හඬක් නගන්නේ කොහොමද? තනි පුද්ගලයෙක් හැටියට ඔබතුමිය දැන් හඬක් නගනවාද? හඬක් නගනවා අහලා නැති නිසා කොහොමද මේ හඬ නගන්නේ නීතිය උල්ලංඝනය කරන දේශපාලඥයන් වෙනුවෙන් කියන එක. ඒ අර ඒ වගකීම් පිළිපදින්නේ නැති වගකීම කරන්නේ නැති වග වෙන්නේ නැති කට්ටිය වෙනුවෙන් ඔබතුමිය කොහොමද ඒ හඬ නගන්නේ? පක්ෂයක් ඇතුළත හෝ පාර්ලිමේන්තුව ඇතුළත? ඇත්තටම මම එතෙන්දී මම ඔබතුමියගේ ඒ චැලෙන්ජ් එකටම බාර ගන්නවා. ඒකට හේතුව විශාල දේශපාලන පක්ෂයක් තුළ සහ ඒ වගේම පාර්ලිමේන්තුවට යන වකවානුවේදී ඔබ
හැඟීමක් කියවි ඔබ එක්කෙනෙක් කියන හැඟීම තුළින් ඔබ කොහොමද මේ දැවන්ත ප්‍රශ්නයක් ගැන කතා කරන අවස්ථාවේදී කොහොමද ඔබ හඬක් නගන්නේ කියන එකට. හැබැයි ඒකයි මම ඒ වෙලාවේ කියපු දේ තමා ජනතාවට බලයක් ලබා දීම කියන එක අත්‍යවශ්‍ය කාරණාවක් නේ. දැන් අපි වෙලාවට පාර්ලිමේන්තුවක් ඇතුළත අපි බලාපොරොත්තු වෙන දේ තමා අපි පාර්ලිමේන්තුව තුල මේ තීන්දුව ගැනීම කියන එක සිද්ධ වෙන්නේ. නමුත් ජනතාවගේ හඬ කියන එක අත් වශයෙන්ම ගොඩක් වෙලාවට සප්‍රෙස් වෙලා තීන්දුව ගන්න සම්පූර්ණ පාර්ලිමේන්තුවේදී. ඒක නිසා කිව්වේ රෙස්පොන්සිබිලිටි කියන එකේ මේක තඩංගු වෙනවා. ඒ කියන්නේ දැන් හුඟක් වෙලාවට ඕනෑම දෙයක් ගැන විවේචනය කිරීමේ හැකියාව. දැන් තව පුංචි උදාහරණයක් අද දැන් ඔබතුමාලා වගේ තියෙන මේ platform මිනිස්ටර් හදන්න platforms මේ වගේ දේවල් අපි තව ටිකක් දියුණු කරන්න අවශ්‍ය වෙනවා. මොකද ඒකතුව දැන් අපි අද ගත්තොත් එහෙම හුඟක් වෙලාවට අපි ඉන්නේ ජනතාව හදත් නගනවා කියලා හුඟක් වෙලාවට කරන්නේ එක්ක බෝඩ් එකක් අල්ලන් ඉන්නවා එහෙම නැත්නම් ස්ට්‍රයික් වගේ දන්න. එහෙම නැතුව ජනතාව දැනුවත් කිරීම තුළින් ඒ කතා කරන විෂයේ තියෙන ඒ ප්‍රශ්න ගැටලුවකට විසඳුම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමෙන් ජනතාව බලගන්නමින් තමයි මේක විසඳන්න හම්බ වෙන්නේ. මොකද මට තනියම පාර්ලිමේන්තුවක් ඇතුලේ මේ දේ කරන්න යනකොට ඒක අපහසු කාර්යයක් වෙනවා. නමුත් ඕනම දේශපාලඥයෙක් ජනතාවගේ හඬට බයයි. මොකද ඒකට හේතුව හැබැයි බුද්ධි හඬට. ඕනෑම දෙයක් කියන හඬට නෙමෙයි. ඒ කියන්නේ ඕනෑම වෙලාවකද ඒකට විරුද්ධතාවයක් කියනවට වඩා ඒකට බුද්ධිමත් විරුද්ධතාවයක් කියනකොට ඒකට බයයි. ඉතින් මම හිතන්නේ මේක තමයි බල ගන්නවන්න අවශ්‍ය වෙන්නේ. ඒක තමයි ඇත්තටම මේ රටේ සිද්ධ විය යුතු. ඒක තමයි මම අවුරුදු 10ක් තිස්සේ මේ රටේ කරේ තමයි. ඒක තමයි ජනතාවට ඒ දැනුම ලබා දීම. ඒකට පාර්ලිමේන්තුවට යනවා කියන්නේ Taman තනි වෙන එකක් නෙමෙයි. පාර්ලිමේන්තුවට යනවා කියන්නේ Taman ජනතාවත් එක්කාසු කරගෙන ලණුවක් හදන එක. ඒක පාර්ලිමේන්තුව ඔබ මිනිස්සුම නියෝජනය කරන්නේ ඔබ එතෙන්ට ගිහිල්ලා ඔබ ජනතාවට එතෙන්ට එන්න ඒ ඕන්ගේ හඬ එතන ඇහි රසන ක්‍රමයක් හදා ගන්න අවශ්‍ය වෙනවා. මේක උගාක්ම වැදගත් දෙයක්. මේක ලේසි දෙයක් කියලා මම කියන්නේ නැහැ. හැබැයි ඔබ වැනි ක්‍රියාකාරීන් ඉන්න තාක්කල් මේ අපහසු කාර්යයක් වෙන්නේ නැහැ. මොකද අපේ රටේ අද අත්‍යවශ්‍යම දේ තමයි ජනතාව අර ඕන්ට අර බුද්ධිමත් බලයක් ලබා දීම. ඕනම බලයක් නෙමෙයි බුද්ධිමත් ලබා දීම. I totally agree with that, Ajanta. We need to mobilize the people. People's voices are very critical for change, and we have a very densely educated population on these issues, on social issues. But what is your plan to mobilize your colleagues in Parliament? That also works. Oftentimes, the baton is given to the people. We haven't, as I said, it is a hard labor for us to do that, but we continue to do that. But how will you mobilize your colleagues to take a stand with you? I think I'm in a way happy that UNP has at the moment has put a lot of new candidates. There are a lot of new faces, and they come from different backgrounds. And we are talking. I mean, so we don't show ourselves in the table. We do talk about the issues that are already existing. We talk about how we need to change, and very often we all say to each other, that's why we are going to the parliament. Let's do this in the parliament. Let's do this change in the parliament, and that's why we are going. So we have already started a dialogue among ourselves. It's already begun, and I think the people who are new, relatively new, are people who are really wanting a certain change, and I think they are looking forward to it. So we have already started outside, and then we have to do that outside. We need to understand each other while we are outside. We try not to look at each other as competitors, but rather as a team who are trying to go to the parliament. So we look at ourselves as competing with each other, but we see each other as people that we can relate to, that we understand each other, and we talk about those issues. So it has already begun to some extent, but to keep it up.
Thank you. That's very good. That's very reassuring. That's very reassuring. නේද සුරායා? It's very reassuring to know. දැන් මේ අදන්ට කියන්නේ පාර්ලිමේන්තුව ඇතුළේ ඒ හඬ නගන්න මේ නවක පාර්ලිමේන්තු අපේක්ෂකයින් එකතු වෙලා ඉන්නවා කියලා දැනටමත් පාර්ලිමේන්තුව ඇතුළට ගියයින් පස්සේ එකමුතු වෙලා වැඩ කටයුතු කරන්න ඒක අපිට හරි උද්‍යෝගිමත් අපිට ඇත්තටම ඒක මේ ෆ්‍රෙෂ් අලුත් නැවුම් සිතුවිල්ලක් ඒ නිසා බොහොම ස්තුතියි එහෙම කරනවා නම් එහෙම කළ යුතුයි කියලා අපි ආශිර්වාද කරනවා. මම හිතන්නේ කාල වේලාව ඉක්මනටම යනවා. අපි ප්‍රේක්ෂකින්ගේ ප්‍රශ්න වලට යමු වෙමු. මොකද ඒගොල්ලන්ටත් මහන්සි ඇති දැන් බලන් ඉඳලා. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා ප්‍රේක්ෂකයින්ගෙන්. පළවෙනි ප්‍රශ්නේ තමයි ඔබතුමිය බොරු පොරොන්දු දෙන්නේ නැති එක ගැන හුඟක් අය ප්‍රශංසා කරනවා. ඔබතුමියගේ මේ අවංකභාවය ගැන. එතකොට ඒගොල්ලෝ අහනවා ඔබතුමියම කිව්වනේ අජන්තා දැන් මුලදී අර මේ බත් පැකට් එකටයි යම් යම් දේවල් දුන්න හින්දා පාටි ලොකු පාටිත් එක්ක තමයි මේ දවස්වල යන්න වෙන්නේ කියලා. ඉතින් ඒගොල්ලෝ අහනවා දැන් ඔය දෙන පොරොන්දු දැන් මේ වේදිකාවේ දෙන පොරොන්දු ඉෂ්ට කරන්න බැරි වෙනකොට අජන්ත මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ මිනිසුන් වෙනුවෙන් කියලා. මම මගේ තියෙන ලොකුම බලාපොරොත්තු මගේ පාර්ලිමේන්තුවේ තුන තුල මම මගේ පොරොන්දු ටික ඉෂ්ට කරලා තියෙන්න අවශ්‍යයි. මම පාර්ලිමේන්තුවේ අවුරුදු කිහිපයක් වැඩි. මොකද ඒකට හේතුව අවුරුදු 3ක් තුල ඕනම කෙනෙක්ට Taman දෙන පොරොන්දු ඉෂ්ට කරන්න පුළුවන්. අද මම හුඟක් වෙලාවට හිතන දෙයක් තමයි දැන් ඔබතුමිය කිව්වා වගේ ඉස්සෙල්ලා මට ඕනේ නම් වැඩිපුර කාන්තාවන් පාර්ලිමේන්තුවට එනවා දකින්න ඒක මගේ පොරොන්දුව මේක දැන් තමයි පටන් ගන්න ඉවරයි. මට ඕනේ නම් පාර්ලිමේන්තුව තුල දැන් මම ඉස්සෙල්ලා මගේම ප්‍රශ්නය ගැන ගත්තොත් කසල ප්‍රශ්නයට විසඳුම් මම දැන්ටමත් ඒක පටන් ගන්න ඉවරයි. මම වෙන දේ තමයි පාර්ලිමේන්තුවට යන්නේ ප්‍රශ්නයට විසඳුම් සෙල්ලම නෙමෙයි. අපි යන්නේ අපි මේ එළියේදී පටන් ගත්ත දේවල් ටික ඉවර කරන්න. මොකද හුඟක් වෙලාවට අපි දකින්න දේ තමයි අපිට එළියේ ප්‍රශ්න විසඳන්න අමාරුයි. මොකද බලයක් අවශ්‍යයි. තීන්දුව తీරන ගැනීමේ ශක්තියක් අවශ්‍යයි. සාකච්ඡා කරන්න අවශ්‍යයි. අපිට එකඟ නොවන තැන එකඟ වෙන්නේ නැහැ කියලා කියන්න අවශ්‍යයි. මේ හඬ එන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ ප්‍රතිපත්ති හැදෙන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ. ඒ නිසා දැන් මගේ ලොකුම ආසාවක් තියෙන දේ තමයි දැන් ස්වයං රැකියාව දියුණු කිරීම කියන එක. අපි විශේෂයෙන්ම කාන්තාව ගත්තොත් එයාට ස්වයං රැකියාව දියුණු කිරීම. දැන් පහුගිය වසංගත කාලය තුලදී මම කරපු දෙයක් තමයි මම ඇත්තටම කර්ෆියු පාස් කරලා කරා මම හුඟා තැන්වල ගිහිල්ලා බැලුවා ස්වයං රැකියාව කරන කාන්තාවයි ඉන්නේ කොහෙද කියලා. මම මගේ ආසනේ කැස්පර් ආසනේ දැනටම දන්නවා ස්වයං රැකියාව කරන කාන්තාවන් සහ පිරිමි කොහෙද ඉන්නේ කියලා. මම ඒ අයට අවස්ථාවක් සූදානම් කරා මේ ජූනි මාසයේ 3 වෙනිදා ඒ අයට තමන්ගේ දේවල් විකුණ ගන්න පුංචි අවස්ථාවක් හදලා දෙන්න. එතන මම දකින්න දේ තමයි දැනටමත් මම මේක ආරම්භ කරලා ඉවරයි. දැන් මම පාර්ලිමේන්තුවට ගියාම කරන්නේ මොකද? මම ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රතිපාදන ටික සකස් කරලා දෙනවා. එතකොට ඔවුන්ට තමන්ගේ ස්වයං රැකියාව දියුණු කරගන්න හැකි ක්‍රමවේදයක් සකස් කරලා දෙන ඔවුන්ට ප්‍රතිපාදන ලබා දෙනවා. දැන් මම දකින්න යන්නේ ඒක අපි පිටදී පටන් ගත්ත දේවල් තමයි ඇතුළතදී අවසන් කරන්න අවශ්‍ය. අපිට ඇතුළට ගිහිල්ලා කතා කරන්න බෑ. දැන් මොකද්ද කරන්නේ කියලා. ඉතින් ඒ නිසා වැදගත්ම දේ ඔබට ඕනේ නම් දකින්න මම දෙන්නේ බොරු පොරොන්දුද ඇත්ත පොරොන්දුද කියලා මම කතා කරන දේ ගැන මම පිටදී කළා තියෙන දේ දිහා බැලුවොත් ඔබට තේරෙවි මම අවුරුදු 3ක් යනකොට ඒවා ඉවර කළා. ඇත්තටම මම විශ්වාස කරන දේ තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අවුරුදු 5ක් අවශ්‍ය නැහැ. අවුරුදු 3කදී ඔය ඔක්කොම ඉවර කරන්න පුළුවන්. ඔබට දක්ෂ අයව ඊට පස්සේ අරින්න පුළුවන්. ඉතින් මම දන්නේ ඔබතුමියන්ලගේ අදහස කොහොමද කියලා. නමුත් මම දකින දේ තමයි එච්චර කාලයක් අවශ්‍ය නැහැ. ඔබ පාර්ලිමේන්තුවට ගියාට පස්සේ ඔබට අවශ්‍ය වෙන්නේ ප්‍රතිපත්ති වෙනස් කරන්න, ක්‍රමවේද වෙනස් කරන්න, මුදල් ප්‍රතිපාදන හදලා දෙන්න. ඒ වෙනුවෙන් ජනතාව වෙනුවෙන්ම කියන හිතවිල්ල ඉඳලා Tamanට අවශ්‍ය දේ වෙනස ගේන්න. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. පැහැදිලි. බොහොම ස්තුතියි. තව එක ප්‍රශ්නයක් බොහොම කෙටියෙන් උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් අපි අහමු. එතනින් ඊට පස්සේ ඔබතුමීට අජන්තට අවස්ථාව තියෙනවා අපෙන් ප්‍රශ්නයක් අහන්න. උත්තර දෙන්න පුළුවන්. මම දන්නේ හැබැයි අමාරුම ප්‍රශ්නයක්.
ප්‍රේක්ෂකයෙක් අහලා තියෙනවා ඔය දෙන වාහන පර්මිට් එක ඔබතුමිය ගන්නවද කියලා. මහ ජනතාවගේ බදු මුදලින් පාර්ලිමේන්තු නියෝජිතයන් නඩත්තු කරන ක්‍රමවේදයක් අපිට දැනට තියෙන්නේ. ඒ ක්‍රමවේදයේ එක් අංගයක් තමයි සුඛෝපභෝගී වාහනයක් ලැබෙන එක. ඒකට ඔබතුමිය එකඟද? ඔබතුමිය එක ගන්නවද කියලා අහලා තියෙනවා. බොහොම ඩිරෙක්ට් ක්වෙස්චන් එකක්. ඒක මම ඉංග්‍රීසියෙන් කියන්නම්. There is a question from one of our viewers saying that Sri Lankan parliamentarians are accustomed to being maintained on a high lifestyle at the expense of the public funds. And they're asking a very direct question as to how Dr. Ajanta feels about the permit-free car, the tax-free car permit, whether she will obtain one for herself. Very easy to answer. ඇත්තටම ලේසිම ප්‍රශ්නයක් නෑ. මම ඒක ගන්නෙ නෑ. මොකද ඒකට හේතුව මම දකින දේ තමයි අද අපේ රටේ ජනතාව මම බස් එකේ ගිහිල්ලා තියෙන කෙනෙක්. මට බස් එක යන්න හුරු කෙනෙක්. ත්‍රිවිල් එකේ යන්න හුරු කෙනෙක්. මගේම වාහනේ යන්න හුරු කෙනෙක්. එතකොට එතෙන්දි මම දකින දෙයක් තමයි ඇත්තටම අද හුඟක් අය කල්පනා කරනවා මේ පාර්ලිමේ අපි කොහොමද මේ අපේ රටේ ණයබාර ගෙවා ගන්න කියලා. ඇත්තටම මේ ණයබාර ගෙවන්නේ හොඳම ක්‍රමයක් තමයි පාර්ලිමේන්තුවේ තියෙන වාහන ටික වික්කන. මොකද ඒකට හේතුව අපිට අද තියෙන ලක්ෂරි වාහන තියෙන ඔය වාහනේ ලක්ෂරි වාහනයක් අපිට අවශ්‍ය නැහැ. අද ලෝකේ මම ඉගෙන ගත්තේ එංගලන්තේ ජර්මනිය වගේ රටවල් වල අතරම දේශපාලඥයෝ යන්නේ මේ ට්‍රේන් එකේ. ඒගොල්ලෝ වැඩට යන්නේ ට්‍රේන් එකේ. ඉතින් ඒ නිසා මම විශ්වාස කරන්නේ නැහැ කීයටවත් ලක්ෂරි වාහනයක් අරගෙන යන්නේ එක ලොකු දෙයක් කියන එක. මම හිතනවා ජනතාවට අවශ්‍ය වෙලා තියෙන මේ වෙලාවේ අපේ තියෙන ණය ටික ගෙවා ගන්න අවශ්‍යයි. අපිට ආර්ථිකය දියුණු කරන්න අවශ්‍යයි. ඒ නිසා ඔබට මම පොරොන්දු වෙනයි permit වාහනේ මම ගන්න නැහැ කියලා. I want to really say that I will not accept the permit car. And the reason for that is because I believe that it's also good for politicians to go by bus. They should go by three-wheelers. They should have their own way of transport. And if we want to really get rid of the debt that we have, it's very, there's one way we can do that is to sell all the luxury cars that we have. It's a great thing. This, we have come to a situation where we have an economic crisis in the country. And we need to behave just like how the politicians are behaving in other parts of the world. Some are even cycling and environmentally friendly cycling. And I think it's about time that, some of us also learn to cycle a little bit or walk a little bit, make pavements so that people can also walk. They don't have to, go by car. So there are many things that you can do. But one of the things is that if we make a difference in that by none of us accepting the permit cars, I think it will give hope to the people to know that we really want to have a change. And I think Thank you. So people want we are hope. hoping that you will champion that one thing when you get in. That one thing at least that you will champion and be successful. Not just not accepting the car. Don't even accept the permit so that you can sell it in the black market. Let's make that even a more firmer commitment. Okay. I promise. මම පොරොන්දු වෙනවා. මෙන්න පොරොන්දුවක්. අපිට අදහා ගන්න පොරොන්දුවක් දෙනවා දැන් අපේ මහ ජනතාවට කාර් එකක් ගන්නෙත් නැහැ පර්මිට් එක අරගෙන විකුණන්නෙත් නැහැ කියලා මේ මැතිනිය. තවත් මොනවාද ඔයගලන්ට අහන්න ඕනේ නේද? හරි. එහෙනම් අජන්තා අපිට අපෙන් ප්‍රශ්නයක් අහන්න වෙලාව තියෙනවා. ඊට පස්සේ අපි මම හිතන්නේ ඉක්මනින්ම මේක ඉවර කළා ගත යුතුයි. අපෙන් ප්‍රශ්නයක් අහන්න අජන්තා. I quickly want to reiterate that fact in Tamil where she's saying absolutely yes. பார்லிமெண்ட்ல அந்த மந்திரி அவர்கள் கொடுக்கிற அரசியல்கள் கொடுக்கிற கார் அவ எடுக்க மாட்டா. இந்த சிச்சுவேஷன்ல எங்க ஸ்ரீலங்காவுல ரொம்ப எக்கானமிக் கிரைசிஸ் ஒன்று இருக்கு. எனக்கு தார கார் எனக்கு வானம், எனக்கு பஸ்ல போயிட்டு பழக்கம், 3-wheeler போயிட்டீங்க, பைசிக்கல்ல போயிட்டீங்க. நாங்க எல்லாரும் சேர்ந்து பொலிட்டிஷியன்ஸ் முக்கியமாக இந்த கார்கள் வேணான்னு சொன்னா எங்களுக்கு ரொம்ப ஸ்டெப் ஒன்று எடுக்கலும் இந்த கிரைசிஸை ரிசால்வ் பண்றதுக்கு. Thank you. There's one more thing I like to say is that for every sitting
in the parliament, they are being paid 10,000 rupees. And I think it's too high. We don't need to pay them. Normally, when a secretary goes for a meeting from a ministry, they are only getting something like 2,000 rupees. So I think it should be reduced from 10,000 to 2,000 rupees. I don't see why the parliamentarians are paid 10,000 for sitting. හැම සැරේකම හැම වතාවක්ම පාර්ලිමේන්තුව රැස් වෙනකොට හැම කෙනාටම රුපියල් 10,000 ගානේ ගෙවනවා. මම හිතන්නේ එවැනි ගෙවීම අවශ්‍ය නැහැ. මොකද ඒකට හේතුව ඔවුන්ට පෙට්‍රල් නිකන් හම්බ වෙනවා නම් ඔවුන්ට ඒ වියදමක් කියන්නේ නැහැ පාර්ලිමේන්තුවට යන්න. අද සාමාන්‍ය ලේකම් කෙනෙක්ට ගිහිල්ලා මීටින් එකකට යන්න ඒකට වියදම් යන්නේ රුපියල් 2,000ක් පමණයි. මම හිතනවා ගෙවන්න අවශ්‍ය නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට ගෙවන්න අවශ්‍ය රුපියල් 2,000ක් පමණයි කියලා. දෙවනි පොරොන්දුවක් දුන්නා පිළිවෙල එකයි දෙවනි පොරොන්දු දෙකක්ම දුන්නා 2 for 1 දැන් නේද? So are you saying Ajanta every time a parliamentarian sits in parliament he's paid $10,000? Yes, 10,000 10,000 rupees. This is, oh my goodness, that what a waste. They represent us and get paid to represent us. That needs to change. அவ சொல்ற பாராளுமன்றத்துக்கு போற மந்திரிகளுக்கு எந்த நாளும் பார்லிமெண்ட்க்கு போனா 10,000 rupees கட்டுறாங்களா, அதை குறைச்சி 2,000 ஆக்கணும் என்று சொல்றேன். நன்றி. Thank you. හරි අජන්ත අපෙන් ප්‍රශ්නයක් අහන්න අපි කෙටියෙන් උත්තර දෙන්න බලමු. මම හිතන්නේ මම අහන ප්‍රශ්නය ඔබතුමියන්ගෙන් තමයි ඔබතුමියන් තිදෙනාගෙන්ම ඔබ මගෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද පාර්ලිමේන්තුව තුල මගෙන් ඉෂ්ට වේවි කියලා. ඔබ බලාපොරොත්තු වෙන එක දෙයක් මට කියන්න පුළුවන් නම් මගේ තුලින් ඔබ මං ගැන දන්නවා, මගේ ගති ලක්ෂණ දන්නවා, ඒ හැම දේ තුලම ඔබ කුමක්ද විශ්වාස කරන්නේ මගෙන් පාර්ලිමේන්තුව තුල දෙයි කියලා ඔබ විශ්වාස කරන දේ කුමක්ද? හරි මම මනු ගොඩක් කතා කරේ මනු කියන්න. නෑ මම මෙහෙම කියන්න පුළුවන් නම් මේ දේ කරලා දෙන්න. දැන් ගිය පාර්ලිමේන්තුවේ ස්වච්ඡාවෙන් 5 දෙනා ඉස්සරම එළියට ආවේ තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශයට පත් කරන්න 225. ඊට පස්සේ එක්කලා දෙන්න එකතු වුණා. පුළුවන් ද ඔබතුමියට මේ අභියෝගය මගේ බාර ගන්න. ජාතික හඬ වෙනුවෙන් ඔබ යන්නේ ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවට 225න් අඩු ගානේ 100කට තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශයට පත් කරන්න ඔබට උද්දේශනයක් කරන්න පුළුවන්ද? ඕන්ව වෙනස් කරන්න පුළුවන්ද? පක්ෂ ભેදයක් නොතකා සෑම කෙනා අතරින්ම at least 100 people, 100 MPs, if you can influence them to do this declaration, ඒක අපේ විනිවිදභාවය පෙනීමේ වගවීමේ විශාල පියවරක්. පළවෙනි පියවර ඔබතුමිය තියන්න. හොඳයි. මම ඒකට පුංචි උත්තරයකුත් දෙන්න කැමතියි. ඒක තමයි වත්කම් බැරකම් ඇත්තටම ප්‍රකාශයට පත් කරන විතරක් නෙමෙයි ඒක ඔන්ලයින් තියෙන්න අවශ්‍ය හැම දිනාටම දැක ගැනීම සඳහා. ඒක අද මම ජනාධිපතිවරණයේ අපෙන් කරපු ඉල්ලීම එක තමයි ඔන්ලයින් තියන්න කියන එක වත්කම් බැරකම්. මොකද ඒකට හේතුව හැම කෙනාම දැනගන්න අවශ්‍යයි ඔබේ ළඟ තියෙන දේවල් ඔබට සතු දේවල් ගැන. ඒක ලොකු දෙයක් අහන්නේ වත්කම් බැරකම් එකේ. ඒක අහන්නේ ඔබ සතු දේපල කුමක්ද කියන එක. ඒ නිසා ඔබතුමියගේ ඒ මගෙන් කරන ඉල්ලීම මම අනිවාර්යයෙන්ම ඉෂ්ට සිද්ධ කරනවා. ඒ වගේම මේක ඔන්ලයින් තිබීමටත් කටයුතු කරනවා. බොහොම ස්තුතියි. එහෙනම් අපි මම හිතන්නේ මේක නිමා කළ යුතුයි. Unless Soraya has a special thing to say. Yes, so what I see that is an anomaly in Sri Lanka is once you get elected, you are with the people asking for their vote. Once you get elected, you create a barrier with 10 security personnel, car, and a contingent of security people, and you separate from us. Please don't do that. Let you be accessible to everybody. Your office should be a phone call away. Because we have problems, we can't resolve problems overnight. We have to be in a conversation and a dialogue and be a person, a leader of service. Not driven by ego, but service. Thank you. Yeah, and I think Soraya, one of the good things that you suggested was also when you are driving in a luxurious car and you're surrounded by the bodyguards, then of course you can't get access to the people. But if you go by bus or cycle or go by a 3-wheeler at times or go walking, you have easy access to people.
And I think getting rid of these luxury cars will help the MP to get closer to the people. So let's go for it and make sure it happens. Thank you. Okay. Last request from all of the viewers. Actually, majority of the women who have tuned in want you to stand up and speak for the women and for the children of our country, because we now have had අපිට 13 දෙනෙක් කාන්තාවන් 13 දෙනෙක් අපව නියෝජනය කළා 52ක් කාන්තාවන් සහ පුරවැසියන් වෙනුවෙන් 13 දෙනෙක් අපව නියෝජනය කළාත් ඒ 13 දෙනා වාර 400ක් මේ කාල සීමාවේදී පාර්ලිමේන්තු කාල සීමාවේදී ඒගොල්ලෝ නැගිටලා තියෙන්නේ 19 වතාවයි. ඒ 13 දෙනාම 19 වතාවයි. ඉතින් මම හිතන්නේ ගොඩක් කනගාටුදායක තත්ත්වයක්. කාන්තාවන් වෙනුවෙන්වත් කතා කරපු නැති කට්ටිය ඉන්නවා ඒක ඇතුලේ. එක ළමෙක්ගේ දූෂණයක් වෙනුවෙන්වත් කතා කරපු නැති ළමා දූෂණ, කාන්තා දූෂණ, හිංසන සම්බන්ධව එක වතාවක් හෝ කතා කරපු නැති කාන්තාවන් ඉන්නවා. ඒ නිසා හැමෝම ඉල්ලලා තියෙනවා ඔබතුමියගෙන් අනේ කරුණාකර ඇතුළට ගියොත් නැගී සිටින්න ඒ වෙනුවෙන් කියලා. ඔව් මම එතෙන්දී විශේෂයෙන්ම මතක් කරන්න කැමති දෙයක් තමයි අද අපේ රටේ හුඟක්ම තියෙන ලොකුම අඩුපාඩුව තමයි කවුන්සලර්ස්ලා. ඒ කියන්නේ මේ පෞල් ප්‍රශ්නවලදී ඒවට උදව් කරන කවුන්සලර්ස්ලා කියන අය හරිම අඩුයි අපේ රටේ ඉන්නවා. මෙවැනි පිරිස් අපි වැඩි කරන්න අවශ්‍යයි. අපිට ඒගොල්ලන්ගේ අධ්‍යාපන ක්‍රම වැඩි කරන්න අවශ්‍යයි. ඒ වගේම අපේ කාන්තාවන් පිටරට ගිහිල්ලා හම්බ කරන්න අවශ්‍යතාවය නැති කරන්න අවශ්‍යයි. මොකද ඒකට හේතුව අද අම්මලා තමන්ගේ දරුවෝ ගෙදර කියලා තමයි පිටරට ගිහිල්ලා හම්බ කරන්න යන්නේ. මේක තුලින් අද ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඒක තමයි මම ඉස්සෙල්ලත් කිව්වේ ස්වයං රැකියා ක්‍රම කියන එක. කාන්තාවට තමන්ගේ කකුල් දිගින් නැගී සිටින්න, ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් දීලා ඔවුන්ට නැගී සිටින්න ක්‍රමවේදයක් හැදුවොත් ඒ අම්මලට තමන්ගේ දරුවන් දාලා යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මේ හුඟා තියෙන ප්‍රශ්න අඩු වෙනවා. ඒ නිසා මම ඔබට පොරොන්දු වෙන දෙයක් තමයි තවත් අපේ රටේ කාන්තාවන් විදේශගත වීම නවත්තන්න අවශ්‍යයි. ඔවුන්ට අවශ්‍ය රැකියාවල් අපේ රටේ දියුණු කරන්න අවශ්‍යයි. ඒ වගේම ඔය ඇඟලුම් කම්හලවල ඉන්න කාන්තාවන් පැය 17ක් හිටගෙන වැඩ කරන්න ඉඩ දෙන්නේ නැතුව අපිට කරන්න තියෙන්නේ ඔවුන්ට අවශ්‍ය පහසුකම්, ඔවුන්ට අවශ්‍ය නේවාසිකාගාර, ලදරුවන්ට ඉන්න ස්ථාන මෙවැනි දේවල් ඇති කරන්න අවශ්‍යයි. මොකද අපේ කාන්තාවන් අද හුඟක් දුකින් වතුකරේ කාන්තාවන් ජීවත් වෙනවා. අද টয়ලට් එකක්වත් නැහැ. අවුරුදු 40ක් සමහර අය ගෙවල් වල ඉඳලා තියෙනවා. හරියට টয়ලට් එකක්වත් නැහැ. වතුර ටිකක්වත් හරියට ලැබෙන්නේ නැහැ. මේ වතුකරේ කාන්තාවන් අපිට රහ තේ ටිකක් දෙනවා. හැබැයි ඔවුන්ගේ ජීවිත දිහා බැලුවාම, ඔවුන්ගේ අත්දිහා බැලුවාම අපි වෙනින් කරපු සේවයට අපි ඔවුන්ට කිසිම දෙයක් දීලා නැහැ. ඒ නිසා වතුකරේ කාන්තාවන් ආරක්ෂා කළ යුතුමයි. බොහොම ස්තුතියි. අපිට බොහොම පැහැදිලි ඔබතුමියගේ දර්ශනය අපිට බොහොම පැහැදිලි. අපි අවසන් කළ යුතුයි. අපිට මේ තවත් කතා කරන්න අවස්ථාව ඕනතරම් ගන්න පුළුවන් මතුවටත් අපි දිගින් දිගටම සම්බන්ධ වෙලා ඉමු. අපි බාර දෙනවා මම මනුට අවසන් කරන්නයි කියලා. මනු තුෂ් ස්තුතියි තුෂ්. මම හිතන්නේ ආචාර්ය අජන්ත පෙර මහත්මියට අපිත් එක්ක එකමාරක දෙක කාලයක් අපිත් එක්ක රැඳී හිටිය. තාක්ෂණික දෝෂ වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් අපෙන් යම් කිසි වරදක් වුණා නම් අපි සමාභාජනය කරනවා. ඒ වගේම ඔබතුමිය අපිත් එක්ක පළවෙනියටම අපිටත් එක්ක එකතු වුණ කාන්තාව නියෝජනය. ඉතින් ඒ සඳහා අපේ ප්‍රශංසාව හිමි වෙනවා ඔබට. ඔබ කරන හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න, ඒ වගේම ඉදිරියටම යන්න අපි ඔබ හැම කෙනෙක් එක්කම ඉන්නවා. ඉතින් එහෙනම් ප්‍රේක්ෂකයනි අපි දැන් නතර කරන්න ඕන වෙලාව අපි කාලය ටිකක් ඉක්මවලා ගිහිල්ලා තියෙනවා. තුෂ් සොරායා සහ ජාතික හඬ වෙනුවෙන් අපිත් එක්ක සම්බන්ධ වෙන ඔබ සැමටම සුබ රාත්‍රියක් ලංකාවේ ඉඳලා. එහෙනම් අපි ලබන සෙනසුරාදාත් රාත්‍රී 9ට හමු වෙමු යථාර්ථය සමග. ආයිබෝන්. ජය වේවා ජනාත්මිය. ජය වේවා. ගොඩාක් ස්තුතියි මගේ සහෝදරියන්. Love you so much.